साधु साधु साधु। नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි। නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි। නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි। නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි। සාදු සාදු සාදු। මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට මනවින් කියා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා। සාදු සාදු සාදු। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඉල්පුම් පොහොය දවස. ඉල්පුම් පොහොය දවසක තමයි අපගේ බුදුරජාණන් වහන්සේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුසානං ආදි වශයෙන් දිව් මිනිසුන්ට හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය දෙන්න පළවෙනි ධර්ම දූත කණ්ඩායම ධර්ම දූත සේවයේ පිටත් කළ හරින්නේ. ඒ වගේම වාසය කරලා අවසන් වෙලා පසුවස් සමාදන් වුණ අය සංඝ පිරිසත් පසුවස් පවාරණය කරන්නේ අද කഠින පින්කම් මේ පොයෙන් අවසන් වෙනවා. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනවම් පාලා තියෙන ඒ පින්කම සමරන්නේ ඉල් පොයට. ඉතින් මේ වගේ උතුම් පුන් පොය දවසක ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් ධර්ම දාණය ලබා දෙන්න කටයුතු කරනවා. අද මේ ධර්ම දේශනාව විකාශනය කරවන්න අසංක රාජපක්ෂ, සසිනි වීරකෝන්, ඒ වගේම නිකිනි රාජපක්ෂ සහ ආර්ය දහම් රාජපක්ෂ යන පින්වත් පිරිස සහ ඉඹුල්ගස්දෙනිය පුරාණ හෙළ වෙදගෙදර පදිංචි පින්වත් එච්.ආර්. ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහත්මයා ඇතුළු පවුලේ ඥාතීන් එකතු වෙලා තියෙනවා අද මේ ධර්ම දාණය ලබා දීම පිණිස. ඒතකොට මේ පින්වතුන් විශාල පිනක් අද දවසේ රැස් කරගන්නවා මේ පොම් පොය දවසේ මුළු ලෝකේ පුරාම ධර්මයේ අහන්ට සලස්වන ඒ ධර්ම දාන පින්කම මුල් කරගෙන. ඉතින් පින්වතුනි, අද මම මේ සවස් කාලේ ධර්ම දේශනාවට විශේෂ දහම් කරුණු ටිකක් කියලා දෙන්න කල්පනා කළා. මුලින් කල්පනා කළා මේ කොරෝනා වසංගත කලබල කාලේ නමුත් කഠින පින්කම් කරගත්තා. කීප දෙනා හරි එකතු වෙලා කඨින පින්කම් කරගත්තා. ආයෙ කඨින පින්කමක් එන්නේ ඊළඟ අවුරුද්දේ. ඊළඟ අවුරුද්දේ වෙනකොට මොන මරාලයක් කඩාපාත් වෙයිද කියලා දන්න කෙනෙකුත් නැහැ. එච්චරම අවිනිශ්චිතයි. කාලගුණෙත් ඒ වගේ, සමාජෙත් ඒ වගේ, දේශපාලනෙත් ඒ වගේ, රෝග පීඩාත් ඒ වගේ, මේ ශරීරෙත් ඒ වගේ. විශ්වාසයක් නැහැ. ඉතින් කෙසේ නමුත් කඨින පින්කම් කරගත් උදවියක් තියෙනවා, කඨින පින්කම් නොකරගත් උදවියක් තියෙනවා. සමහරට මුළු ජීවිත කාලේ පුරාවටම කඨින චීවරයකට අත තියලා සාදු කියලා නැත්නම් කඨින චීවර පින්කමක් අනුමෝදන් වෙච්ච නැති අයත් තියෙනවා. ජීවිත කාලයකටම කඨින පින්කම් ජීවිතේ කිහිප වතාවක් කරගත් අයත් තියෙනවා. ඒ නිසා මම පොඩි වෙලාවක් ගන්නම් කඨින පින්කමේ ආනිසංස ගැන ඔබට පොඩ්ඩක් සිහි කරන්න. එහෙම සිහි කරලා අද ධර්මානුශාසනාව
සිද්ධ කරනවා සවස් කාලේ. පින්වත්නි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඊටමත් කලාතුරකින්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලාතුරකින් ලෝකේ පහළ වෙලා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. සංසාරේ පූරිත පිං ඇති මෝරපු නෙළුම් බඳු මහා පින්නන්තයන් තථාගතයන් වහන්සේ නැමැති හිරු මණ්ඩලෙන් විහිදෙන ශ්‍රී සද්ධර්මයේ නැමැති හිරු රැස් හමුවේ විකසිත වෙනවා, පිපෙනවා. ඒ විදිහට තමයි බුදුබණ පදයක් අභියස මහරහතන් වහන්සේලා මඟපල්ලාභින් සංගරුවන බිහි වෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ උතුම් සංඝ රත්නය මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා භාග්‍යතුන් වහන්සේ නැමැති සීතල ගංගාවෙන් තමයි ආරම්භ වෙන්නේ සංඝයා නැමැති දියදහර. භාග්‍යතුන් වහන්සේ නැමැති උල්පතෙන් තමයි සංඝයා නැමැති සිසිල් දියදහර ආරම්භ වෙන්නේ. එකම එක ගංගාවයි සීමුක බුද්ධ වචන ගංගාව. භාග්‍යතුන් වහන්සේ නැමැති උල්පතින් මම මේ කසාවතක් දරාගෙන සිටින මමත් ඒ ගංගාවේ කොහේ හරි තැනක ඉන්න කෙනෙක්. මේ ගංගාව දිගේ උඩට ගියොත් එහෙම උල්පත මගේ බුදුරජාණන් වහන්සේ. ඒ ගංගාවේ සංඝ රත්නයේ නැමැති ගංගාව භාග්‍යතුන් වහන්සේ නැමැති උල්පතෙන් ඉපදුනි ඉස්ලාම ඉපදුන දියදහර තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඉතින් පින්වතුනි, ඒ සංඝ රත්නය උපසම්පදා සංඝ රත්නය වස්තුම් මාසේ වස් ඡේදනය කරගන්න නැතුව වස් ආරක්ෂා කිරීම මුල් කරගෙන ගිහි කෙනාට ලැබෙන විශාල භාග්‍යයක් වස්සාවාසික සිවුරු සහ කටින සිවුරු පූජා කරන්න ලැබෙන වාසනාව. ඉතින් පින්වතුනි, කටිනයක් කියලා කියන්නේ ඡේදනය කරන්න බෑ කියන අදහස තියෙනවා කටිනිය කියන එකේ. ඒතර කටින සිවුරක් පූජා කිරීමේ ආනිසංස ගොඩයි. කටින පින්කමක් කරන දවසේ කඳු ගණන් පිරිකර ගොඩ කරලා තිබුණත් දානය ව්‍යංජන 100 ගානකින් හදලා තිබ්බත් ඒවා සාංගික කරන්නේ නැහැ. සාංගික කරන්නේ කටිනේ. ඇයි? සියලුම පිරිකර කටිනට යටත්. ඒ නිසා මිනිස්යාගේ ජීවිතයේ කෙරෙන පින්කම් අතර සියලු පින්කම් අභිභවා තිනවා කටින පින්කම. දැන් අද කාලේ කටින පින්කමක් කියනකොට සුදු ඇඳගෙන මිනිස්සු මල්ල ගෙදරකට වගේ ලැහැත් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් කටින පින්කමක් කියනකොට රජ කාලෙත් කරලා තියෙන ਸਰවාභරණෙන් රජුරෝ සැරසිලා තිනවා. ඉවසියෝ ਸਰවාභරණෙන් සැරසිලා තියෙනවා. මංගල විලාසයක් කරන් තිනවා කටින පින්කම්. මොකද කටිනේ කියන්නේ උපෝසත දවස නෙවෙයි. ඒක මංගල්‍යයක්. ඒ නිසා මහා මංගල්‍යයක ස්වභාවයක් තිබිලා තියෙනවා කටින පින්කම් වල. ඉතින් මහත් සන්තෝෂයෙන් කටින චීවර පූජාව වස් අවසානයේ පූජා කරනවා. පූජා කළාට පස්සේ රැස් වෙන පින මෙතකයි කියලා කියන්න බෑ. මේ පින්වතුන් අහලා තියෙනවද? පළුමිනි සෑය අතට අරන් ගංගානම් ගඟේ කිඳා බැහැලා තිබෙන මහා පනාද කියන මාලිගාව මහ පොට ඇඟිල්ලෙන් උසලා පෙන්වූ මහත් ඉරිදිපෑ බද්දජී මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච හැටි. ඒ බද්දජී මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් උනේ තමාගේ පියා භාග්‍යතුන් වහන්සේට දානයක් දෙද්දී තමන් ගිහිල්ලා අයිනකට වෙලා බණ ඇහුවා පියාගේ දාන වෙලාවේ. සිටු කුමාරයාගේ සියලු ආභරණ සහිතව ඔහු බණ අසද්දී ਸਰවාභරණයෙන් සැරසී සිටි කුමාරයා අරහත්ත්වයට පත් වුණා. මොකද හේතුව? සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට 3 මාසයක් වස්වසවලා වස්සාවාසික චීවරයක් පූජා කරපු පින්බලේ. ඊළඟට ඔබ දන්නවාද මේ ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝය ආරම්භ වීමේදී මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවිය 500ක් කුල කාන්තාවන් සමග පැවිදි ඉල්ලගෙන ආවා.
මේ බුද්ධ ශාසනයේ ඉස්ලාම භික්ෂුණී සංඝයා ලෙස කසාවත් දරාගෙන බුදුරජාන් වහන්සේගේ පැවිද්ද ගන්න වාසනාව ලැබුණේ ප්‍රජාපති උත්තමාවිය සහ ඒ 500ම පසේ බුදුරජාණන් වහන්සේලා 5 නමකට වස් ආරාධනා කරලා 3 මාසයක් උපස්ථාන කරලා වස්සාවාසික චීවර පූජා කරපු පින්බලයට. ඊළඟට ඔබ දන්නවද ඒ වස්සාවාසික චීවරය පූජා කිරීමේ ආනිසංසය මම මේ ක්‍රමානුකූලව කියාගෙන යන්නේ. ඒ තමයි චීවරයක් පූජා කිරීමේ ආනිසංසය තමයි චීවරය කියන්නේ හිරිකෝපින පටිච්චාදනත්තං. සිවුරු පූජා කරන සිවුරු පරිහරණය කරන සංඝයා තමන්ගේ සිවුර පරිහරණය කරන්නේ ලැජ්ජා බිය ඇති වෙන තැන් වසා ගැනීම පිණිස. මේ ලෝකේ මිනිස්සෙකුට වස්ත්‍රයක් කියලා එකක් නැත්තම් ලැජ්ජා බය කියන එක නැති වෙනවා. ලැජ්ජා බය කියන එකක් මේ ලෝකේ චාරයක් කියන එක තියෙන්නේ වස්ත්‍රයක් නිසා. වස්ත්‍රේ නැති වුණොත් චාරේ නැති වෙනවා, ලැජ්ජා බය නැති වෙනවා. වස්ත්‍ර පූජා කරන අයට පින්බලයක් හැදෙනවා ලැජ්ජා බය සහ චාරය පිණිස. වස්ත්‍ර පූජා කරපු චීවර පූජා කරපු අයට ලැබෙන ආනිසංසයක් තමයි තියුණු හිරියොතක් පිහිටනවා. උපතින්ම තියුණු හිරියොතක් පිහිටනවා. වස්ත්‍ර පූජාවේ චීවර පූජාවේ ආනිසංස උපතින්ම ලැජ්ජයි. ඒ කියන්නේ පව් වැඩ කරන්න ලැජ්ජයි. මොනවා හරි වරද්දක් කෙරෙන්න එනකොට මා තමන් වදපු මව් මතක් වෙනවා. පියා මතක් වෙනවා. ඊළඟට ස්වාමියෙක් නම් බිරිඳ මතක් වෙනවා. බිරිඳ නම් ස්වාමියා මතක් වෙනවා. අනාචාරයකට හිත යන්නේ අපුලයි. අසම්මතයකට විකෘති ආසාවකට හිත නැමෙන්නේ අපුලයි. අප්පිරියයි. ඉතින් ඒ නිසා ඒ තියුණු හිරියොතප් ලැජ්ජා බය කියන එක මනුෂයාගේ හිත තුල පිහිටනවා වස්ත්‍ර පූජා කරන පින්බලෙන්. ඔබ දන්නවද බුද්ධ ශාසනයේ ගොඩාක්ම ඉන්ද්‍රිය සංවරයෙන්. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හොඳටම සංවර කරගෙන හිතට පව් ඇති වෙන්න දෙන්නේ නැතුව හිටපු මේ තෙරුන් වහන්සේ කවුද කියලා දන්නවද? නන්ද තෙරුන් වහන්සේ. නන්ද තෙරුන් වහන්සේ සංසාරේ ගොඩාක් සිවුරු පූජා කරපු කෙනෙක්. ගොඩාක් වස්ත්‍ර පූජා කරපු කෙනෙක්. එක ඇඳේ අවුරුදු 12ක් එක ඇඳේ නිදාගෙන තමන් වෙනුවෙන්ම විවාහ වෙලා ඉන්න බද්දා කාපිලානි නම් වූ බිරිඳ ගැන රාගසිතක් උපද්දවන්නටත් ලැජ්ජා වුණ ඒ පිප්පලි නම් වූ කුමාරයා සංසාරේ බොහෝ වස්ත්‍ර පූජා කරපු කෙනෙක්. ඒ නිසා වස්ත්‍ර පූජාව චීවර පූජාව කියන්නේ තියුණු හිරියොතප් පිහිටනවා, ලැජ්ජා බය පිහිටනවා. පවට නරක දේවල් වලට අපුල හිටිනවා හිතේ. ඉතින් පින්වත්නි ඊළඟට අපි ගමු කටිනේ. කටින චීවරයේ ස්වභාවය තමයි මේ පින සිඳින්න බෑ. කටින චීවරයන් පූජා කළොත් එහෙම පහන් සිතින් ඒ පින සිඳින්න බෑ විපාකෙද්දී. උදාහරණයක් ඇයි සිඳින්න බැරි විපාක කියන්නේ මොකද්ද? මහදන සිටුතුමාගේ කතාව බහලා තියෙනවද? මහදන සිටුතුමාට පුත්‍රයෙක් හිටියා. විශාල ධනස්කන්ධයක්. රන් රිදී මුතු මැණික් විශාල ධනස්කන්ධයක් තියෙනවා. හත්මුතු පරම්පරාවක් වියදම් කළත් ඉවර වෙන්නේ නැහැ කියන කතාව තමයි හැමතැනම පැතිරුණේ. තාක්ෂශිලාවට ගිහිල්ලා තමන්ගේ පුතාට ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්න සිටුතුමා උනන්දු දුන්නේ නිකන් ඇයි ඔය කාලේ කන්නේ කියලා. උන් සැපසේ සනීපේ හිටපු දෙන් කිව්වා ගෙදර. මෙලෝ හසරක දැනුමක් නැහැ අර ඉපදුන කොල්ලට. ඊටම හරියන ජාඩියට මෝඩිය වගේ උන්දැ කෙනෙකුත් කසාද බැඳුවා. තරුණ කාලේ ඉතින් රාජ සේවයට යනවා. රජතුමාගේ මාලිගාවේ රාජ සභාවේ ඉඳගෙන ඉඳලා එනවා. එනකොට මෙයාට පේන්න සුරා සොඬුන් කල්ලි ගහිලා බොනවා. ඊට පස්සේ උපස්ථායකින් එහෙම මොනවද අනේ ඌවා තමයි කොල් ලෝකේ තියෙන මිහිරිම පානේ. ඊට පස්සේ අරයි කතා කරලා පොඩ්ඩක් දුන්නා. මෙයාටත් රහ වැටුණා. අපි මාලිගාවටත් ගියමු කිව්වා. අන්න විනාශයේ මුල සුරාව.
විනාශයේ මුල සුරාව පැහැවුනේ මොකටද? මෝඩකමට. විනාශයේ මුල සුරාව මෝඩකමට පැහැවුණා. ජාඩියට මෝඩිය බිරිඳ උන්දත් පැහැවුණා. ඊට පස්සේ ඔක්කොම මේ බේබද්දු ටික මේ සිටු මාලිගාවේ ධාන්‍ය වතුරට ගහගෙන ගියා වගේ. ඊට පස්සේ කියනවා සිටුතුමනි නැටුම් නටන ලියක් සිටිනවා. විදුලිය වගේ ඇඟ රත් වෙනවා. මේ සුරාව ගත්ත වෙලාවට අපේ ලෝකේ අමතක වී දෙව්ලොවකට වගේ යනවා. ඈ ගේමුද කියලා ඇහුවා. හැබැයි සිටුතුමනි ටිකක් ගාන සැරයි. ඉතින් මොකටද බං අරන් වරෙන් ගාන ගැන හිතන්න එපා. කියනවා අලුත් සුරාවක් තියෙනවා මේ වගේ නෙවෙයි. ඒක බිව්වට පස්සේ ඇඟ රත් වෙනවා. අමෝතුම ලෝකෙට යනවා සනීපයි. සිටුතුමනි ටිකක් ගාන සැරයි. ගාන ගැන හිතන්න එපා අරන් වරෙන්. ඊට පස්සේ වාද්‍ය වහන්න මේ මොකද්ද සංගීත කණ්ඩායමක් ඉන්නවා කිව්වා. ඇඟිලි වදිනවා කිව්වා සට ගාලා. පේන්නේ නැහැ කිව්වා මොකද්ද වෙන්නේ කියලා. හඬ කොහෙන් එනවද කියලා තේරෙන්නේ නැහැ කිව්වා. දිව්‍ය ලෝකේ පංචසික පරාදයි කිව්වා. සිටුතුමනි ගාන ටිකක් සැරයි කිව්වා. අනේ ගාන ගැන හිතන්න එපා අරන් වරෙන් කිව්වා. සිටුතුමාගේ ගානත් ඉවරයි. දේවීන් වහන්සේගේ සල්ලිත් ඉවරයි. ඊට පස්සේ මහා පාරට වැටුණා ඔක්කොම මේ විකුණලා. ඊට පස්සේ මහා පාරට වැටිලා හිඟා කකා යනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද දුටුවා දර දෙන්න. ස්වාමීන් වහන්සේ මහා ධන සිටයි බිරිඳයිනි කිව්වා. දැන් හිඟා කනවා. තරුණ කාලේ ආනන්ද ඔය දෙන්න පැවිදි වුණා නම් ඔය සිටුතුමා අරහත්ත්වයටපත් වෙනවා. දේවීන් වහන්සේ අනාගාමී වෙනවා. ඒ කාලේ ව්‍යාපාරයකට යමු වුණා නම් මේ රජගහනුවර පළවෙනි පෙළේ සිටුවරෙක් වෙනවා. ඊට පස්සේ කාලෙක හරි මහාන වුණා නම් ඔය මේ සිටුතුමා අනාගාමී වෙනවා. බිරිඳ සකදාගාමී වෙනවා. ඊට පස්සේ ඒ කාලේ හරි ව්‍යාපාරයක් පටන් ගත්තා නම් දෙවෙනි පෙළේ සිටුවරෙක් වෙනවා. ආනන්ද ඔය මහදන සිටා ඊට පස්සේ වයසට ගිහිල්ලා හරි මහාන වුණා නම් ඔය සිටුතුමා සකදාගාමී වෙනවා. බිරිඳ අනාගාමී වෙනවා. ඒ වයසට ගිහිල්ලා හරි ව්‍යාපාරයක් පටන් ගත්තා නම් තුන්වෙනි පෙළේ සිටුවරෙක් හරි වෙනවා. ආනන්ද ඔක්කොම නැසුණා. ජරා ජීර්ණ වුණා. දැන් ආනන්ද නැසිලා. දැන් වෙනසිලා. නිරේට නියම වූවන්සේ ඔය යන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ජරා වර්ගයේ ඒ ගාථාව වදාලා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලි. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මුල් කාලේ බඹසර හැසිරුණෙත් නැහැ. ඒ කියන්නේ මහානකමක් ගැන හිතුවේත් නැහැ. අලද්දා යොබ්බනේ දනං ගිහි ජීවිතේ ධනෙ උපද්දවලා විනාශ වෙන්නේ නැතුව දිනුනෙත් නැහැ. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලි. බලන්ට ආනන්ද මසුන් නැති මඩ වගුරක් අභියස සිටින දි รา ගිය කොක්කු වගේ. මඩ වගුරක් වතුරත් හිඳිලා මාළුත් නැහැ. පියා බණ්ඩත් බෑ කොක්කු දෙන්න වයසට ගිහිල්ලා. කොහොමද අසරණකම? පිනක් දහමක් කරගෙනත් නැත්තම් බණක් දහමක් ඉගෙනගෙනත් නැත්තම් පන්සිල් රැකෙමින් නිති උපෝසතේ රැකලා ඒ වගේ දහම පැත්තට ගිහිල්ලත් නැත්තම් ඊළඟට අසාධාරණයක් නැතුව ධාර්මිකව හරිහම්බු කරගෙන ධනවත් වීමකුත් වෙලා නැත්තම් ඒ අයගේ අවසානයේ වතුර නැති මාළුත් නැති මඩ වගුරක් ළඟ හිටගෙන ඉන්න දි รา ගිය තටු සොලවා ගන්නවත් පණ නැති කුක්කු වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අචරිත්වා බ්‍රහ්මචරියං දහම පැත්තට යමුනෙත් නැහැ. අලද්දා යොබ්බනේ දනං ධනෙ හම්බ කළෙත් නැහැ.
සෙන්ති ඡාපා තිකිත්තාව පුරාණානි අනුත්තුණ. ඊතලයක් වැටිලා තියෙනවා, වැටිච්ච තැනම දි รา ගෙන යනවා. ඒ ඊතලය ආයේ දුන්නට එන්නෙත් නැහැ, ආකාශය යන්නෙත් නැහැ. එතනම දිරනවා. ඔන්න අසරණකම. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද සිදු නොවන දෙයක් නම් ආනන්ද මෙහු තරුණ කාලේ පැවිදි වුණා නම් අරහත්ත්වයටපත් වෙනවා කියන වාක්‍ය සිදු නොවන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරයිද? නැත. ඒක සිදු වෙන දෙයක්. එහෙනම් අරහත්ත්වයටපත් වෙන්න තිබ්බ පින පාප මිත්‍ර ශ්‍රේවණී නිසා, සුරාව සූදුව නිසා විනාශ වුණා. අන්න අරහත්ත්වයටපත් වෙන්න තිබ්බ පිනත් ඡේදනීය වුණා. සිඳුණා. නමුත් කටින පින කියලා කියන එක ඔන්න ඔය වගේ ඡේදනීය වෙන්නේ නැහැ. අජාසත්තට සෝතාපන්න වෙන්න තිබ්බ පින අසත්පුරුෂ ඇසුර නිසා, පීතෘ ඝාතනයේ නිසා ඡේදනීය වුණා. කටින පිනක් කළා තියෙන කෙනෙකුට මඟඵල ලබන්න තියෙන පින ඡේදනීය වෙන්නේ නැහැ. කොහොම ආනිසංසයක්ද කියලා බලන්න. සත්පුරුෂෙක් කරා යනකොට බාධා ඇති වෙන්නේ නැහැ. පැවිද්දක් කරා යනකොට එක්කෙනෙක් බාධා කරන්නේ නැහැ. එයාට කෙලින්ම සත්පුරුෂයා කරා යන්න පුළුවන්. ඒ ගැන මා කුමනෝ කතා කියන්නද? පිප්පලී කුමාරයා දෙස බලන්න. මහා කස්සපයන් වහන්සේ මාගේ පැවිද්ද රහතුන් උදෙසා වේවා කියලා චීවරේ දරාගෙන ඉස්සරහට යනකොට බුදු කෙනෙක් ඉස්සරහනේ. ආශ්චර්ය නැද්ද? අద్භූත නැද්ද? ඒසා චීවර පූජා කළ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර වූ නන්ද කුමාරයා, නන්ද තෙරුන් වහන්සේ පැවිද්දට ගෙනාවේ කොහොමද? අකමැත්තෙන් යනවනේ. පාත්‍රය දෙනවනේ අතට. පාත්‍රය දෙනවනේ අතට. තමන්වත් දන්නේ නැතුව නිවනට කැඳන් යනවනේ. පුදුම සාගත පින් මේවා. පුදුම සාගත පින්. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ සිඳින්න බැරි පුණ්‍ය සංස්කාරයක් රැස් වෙනවා. ඒ ගැන හිතලා අප්‍රමාණ සන්තෝෂයටපත් වෙන්න ඕන. කරන කටින පින්කම් ඒ හිතේ කහටක් නැතුව පහන් සිතින් කරන්න ඕන. 3 මාසේ වස් ආරාධනා කළා, 3 මාසේ හොඳට උපස්ථාන කරලා ඊළඟට කටින වස්සාවාසික චීවර පූජා කළා හොඳට සැරසිලා පින්කම කරන්න ඕන. නිකම් මල ගෙදරකට වාගේ නැතුව හොඳට සැරසිලා හොඳට සන්තෝෂයෙන් සිනහවස මුහුණින් පින කරන්න ඕන. ඉතින් මම මේ කාරණාව මතක් කළා. අදින් ඉතින් කටින පින්කම් ඉවරයි. හැබැයි ඉතින් අවුරුද්දක් ගානේ කටින පින්කම් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ විතරයි. උපසම්පදා සංඝයා රැඳී සිටියොත් විතරයි. උපසම්පදා සංඝයා නැත්තම්, ඒ සංඝයා උපසම්පදා සිල් රැක්කේ නැත්තම්, උපසම්පදාව අතුරුදහන් වුණොත් කටින පින්කම් කරන්න බෑ. ඒ නිසා පින්වතුනි, මේ තියෙන සැඩපහරත් එක බලනකොට කාම සැඩපහර, දෘෂ්ටි සැඩපහර, ඒවත් එක බලනකොට මේ බුද්ධ ශාසනයෙන් ගොඩාක් කල් තියෙයි කියලා අපිට කියන්න අමාරුයි. ඒ නිසා මෙතනින් ඡේදනීය වුණොත් මේ කන්න පින්කම් ආයේ මේ පොළොව ගව් 7ක් වැඩෙන්න ඕන. මෛත්‍රී බුද්ධ ශාසනය තමයි චීවරයක් පූජා කිරීම තියෙන්නේ. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ඊළඟට පින්වතුනි, මොනවා හරි පිනක් රැස් කරාට පස්සේ දැන් බලන්න, කන්න පින්කම් වලට සාදු කියලා අනුමෝදන් වෙන අය, දානමාන වලට සම්බන්ධ වෙන අය, මොහු වෙන අය ඔක්කොම ওই පිනේ කොටස් කරුවෝනේ. ඔච්චර පිනක් තියෙන මිනිස්සු මේ ඒ පින ගැන දන්නේ නැති නිසා, සසර ගැන දන්නේ නැති නිසා මෝඩ වූ අදහස් වල වාසය කරනවා. මෝඩ වූ අදහස් කියන්නේ මොකද්ද? මේ කාම ලෝකෙට මායෙත් ආස කරනවා. කියන දුව උඹ මගේම දුවෙක් වෙනින්, පුතා උඹ මගේම පුතෙක් වෙනින්, ස්වාමියාට කියන ඔයා මගේම වෙන්න ඕන, බිරිඳ කියන ඔයා මගේම වෙන්න ඕන. ඔය තරුණ ළමයිගේ ආදරේ පටන් ගන්න උපනෝපන් ජීවිතේ ඔයා මගේම වේවා. ඔහොමනේ පටන් ගන්නෙ. මල් පූජා කරන එකට උපනෝපන් ජීවිතේ මගේම වේවා. චෛත්‍ය වඳිනවා, බෝධි වඳිනවා, පාඬුරු ගැට ගහනවා, එක එක දේවල්.
එතකොට හිතේ තියෙන ප්‍රාර්ථනාව හැම වෙලාවෙම කාම ලෝකෙකමයි තියෙන්නේ. එතකොට කාම ලෝකෙට අයිති දේවල් වලට ආසයි. ඉඩකඩම් වලට ආසයි, අමුදරුවන්ට ආසයි, යාන වාහන වලට ආසයි, වතු පිටි වලට ආසයි. ඒ ආසාව පවතින්නේම කාම ලෝකේ. මහගෙදරින් යන්න කැමති නැහැ. මහගෙදරට ආසයි. බල ඕන තැනක ඵලයලා අපි ඉතින් ඉපදුනේත් මෙතනනේ කියනවා. එතකොට ඒ වගේ අර කාම ලෝකයේම හිත පවතිනවා. එතකොට පින්වතුනි කාම ලෝකයේම හිත පවතීමේ ආදීනවේ මොකද්ද? කාම ලෝකයේ කියලා කියන්නේ මේ ඕලාරික වූ ශරීරයක් හම්බ වෙනවා. මේ ඕලාරික වූ ශරීරයක් හම්බ වීමේ ආදීනව මොකද්ද? යන්තා දුක්ඛන්දරයත් ඒ ඔක්කොම දුක් ටික විඳින්න ඕන මේ ශරීරේ. හොඳට කල්පනා කරලා බලන්න මේ ලෝකේ යන්තා රෝග තියෙනවාද? ඒ සියලුම රෝගයන් හැදෙන්නේ මේ ශරීරේට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශරීරේ රෝගයක් විදිහට බලන්න කිව්වා. බලන්න ප්‍රෙෂර් මේ ශරීරේට, සීනි අමාරුව, කොලෙස්ටරෝල්, බගන්දලා, දද, කුෂ්ඨ, වන, හොරි, ඊළඟට යන්තා රෝගයක්ද සියලුම රෝග මේ ඇඟට හැදෙනවා. දැන් කට්ටිය ඔක්කොම කොරෝනා වලට බය වෙලා සිටිනවා. කවුරුත් බයයි. ඒතර කොරෝනා වලට බය වෙන්නේ ඇයි? මේ ශරීරය රෝගාබාධ වලට ලක්වන ස්වභාවයෙන් තිබෙන නිසා. අපේ ඇඟ ගැන අපිට තියෙනවා නම් ස්ථිර අදහසක් මේ ඇඟේ රෝගාබාධ හැදෙන්නේ නැහැ කියලා කොරෝනා වලට බය වෙන්නේ නැහැ. එහෙනම් කොරෝනා වලට බය වෙනවා කියලා කියන්නේ බය වුණේ කොරෝනා වෛරසයට නෙවෙයි. ඇත්තටම බය වුණේ මොකටද? තමන්ගේ ශරීරයට. දැක්කද නාලා කියලා ඊළඟට සෝදලා සෙන් පවුඩර් දාලා ඇඳේ සතප්පවලා AC දාලා ෆෑන් දාලා හොඳට අන්දවලා කවලා පොවලා හදපු මේ ශරීරයම අපිට බය ගෙනල්ලා දුන්නා. කොරෝනා වෛරසය නෙවෙයි අපේ කට වැහුවේ. අපේ ශරීරය. ඇයි කටෙන් මේක ඇතුල් කරගන්න කට සූදානම්. නාසයෙන් වෛරසය ඇතුළු කරගන්න නාසය සූදානම්. වෛරසය අතේ තවරා ගන්න අත සූදානම්. ඒ නිසා යත් සෝදන්න වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට මීටරයක් ඇතුළත ලං වුණොත් එහෙම එයාගෙන් Tamanට වෛරසය ගන්න ඇඟ සූදානම්. ඒකයි අපිට මිනිස්යන්ගෙන් ඈත් වෙලා ඉන්න උනේ. ඒ නිසා මේ ඉස්කෝල වහලා ඊළඟට ටවුන් වහලා ඊළඟට හිතුමතේ කොහෙවත් යන්න බැරුව මේ එක්තැන් කලේ කොරෝනා වෛරසය නෙවෙයි මේ ශරීරය. හොඳට නුවණින් බැලුවොත් ප්‍රශ්නේ හඳුනා ගන්න ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා. ඒ නිසා මේ ශරීරය වලට ආස කරන්න එපා. අද වාගේ දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාලේ. උන්වහන්සේලා පරිනිර්වාණය බලාගෙන හිටියා මාසෙ පඩියක් ගන්නට බලාගෙන ඉන්නවා වගේ. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශරීරය දිහා බැලුවේ පස් ටිකක් වගේ. මහ පොළොවේ පස් වලට හොඳ නරක මොනවද දැම්මත් කම්පා වෙන්නේ නැහැ වගේ. උන්වහන්සේගේ ජීවිතය දිහා උන්වහන්සේ බැලුවා මේ ශරීරයේ පස් ටික. නිසා මේ ශරීරයට කවුරු හරි ගැහුවත් බැන්නත් උන්වහන්සේගේ හිත සලිත වෙන්නේ නැහැ. උන්වහන්සේ මේ ශරීරයේ දැක්කේ වතුර ටිකක් වගේ, ගින්දරක් වගේ, හුළඟක් වගේ, පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයෙන් දැක්කා. නිසා මේ පොළොවේ තියෙනවා පස් ගතිය, පොළොවේ තියෙනවා ජලය, ඊළඟට හුළඟ, උණුහුම. ඉතින් ඒවට හොඳ නරක මොනවා එකතු වුණත් ඒවා ඔහි තියෙනවා. ඒ වගේ මේ ශරීරයත් මහ පොළොවක් වගේ හිතුවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිත මහ පොළොවක් වගේ. දැන් අද කාලේ අපේ හිත එහෙම නෙමෙයි. පොඩි දේෙන් චංචල වෙනවා. පහන් සිලක් වගේ. ඔහේ චංචල වෙනවා. hina වුණත් හිත රිදෙනවා, hina වුන් නැතත් හිත රිදෙනවා. කතා කළත් හිත රිදෙනවා, කතා නොකරත් හිත රිදෙනවා. හයියෙන් කතා කළත් හිත රිදෙනවා, හිමීට කතා කළත් හිත රිදෙනවා. කෝල් එකක් ගත්තත් හිත රිදෙනවා, නැතත් හිත රිදෙනවා. මැසේජ් එකක් ආවත් හිත රිදෙනවා, නැතත් හිත රිදෙනවා. හැම වෙලාවෙම රිද්දාගෙන ඉන්නේ තුවාලයක් වගේ. හැම වෙලාවෙම ඇනෙනවා මේකට. මේ හිතට.
බලන්න හිත තුවාලයක් වගේ. ඇයි මේ හිත තුවාලයක් වගේ උනේ? මේ ඇඟ මහ ලොකුවට ගත්ත නිසා. නැත්තම් මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් හැදිච්ච මේ ශරීරයට මොන නම්බුනාමද? මොනවා පැතිල්ලක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ ශරීරය ගැන හිතලා තියෙන්නේ ලස්සනට ඉන්න කැමති කෙනෙකුගේ ඇඟට දම්පෝ සරප කුණක්, බලු කුණක්, මිනි කුණක් වගේ චී කියලා. ලොකු කුඩා සිදුරු තියෙන කලයකට කුණු වෙච්ච මස් දාලා තියෙනවා. ඒකට අර සිදුරු නවෙන්ම වැగిරෙනවා. මේ වාගේ ඇඟක් මේ පරිහරණය කර කර ස්වාමීනි මන්නම් මහ ලොකුවට මහ පාරට අඩිය තියන්නේ නැහැ. රොඩි කොල්ලෙක් රොඩි කෙල්ලෙක් දීන හිතකින් පාරට අඩිය තියනවා. බැනපු එකෙක් බැනපු දෙන්, ගහන එකෙක් ගහපු දෙන්, රවණ එකෙක් රවපු දෙන්, හින් පාස් කරන එකෙක් හින් පාස් කරපු දෙන්, කෙල ගහන එකෙක් කෙල ගහපු දෙන්. මගේ හිත රොඩි කොල්ලෙක්ගේ රොඩි කෙල්ලෙක් වගේ හිතෙන් මම මහ පාරට බහින්නේ. මේ කුණු ඇඟට ප්‍රශංසාව ඕනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. අර කලයක ලොකු කුඩා සිදුරු තියෙන කලයකට කුණු වෙච්ච මස් ටිකක් දැම්මට පස්සේ ඒකේ ඒ සිදුරු වලින් එනවා. ඒ වගේ මේ නාහෙන් එළියට එනවා. නාස්පුඩු දෙකෙන්. ඔය එන්නේ වැగిරෙන්නේ. කර වෙලා තියෙන්නේ නියපොතු වලින් අදින්නේ. සොර ගාලා අදින්නේ. කන් වලින් එනවා. සුද්ධ කලේ නැත්තම් ඒ කන ඇතුලේම ගණී භවනේ වෙලා කන් කාදරු එළියට වැටෙනවා. සැර වෙනවා. ඊට පස්සේ මල මුත්‍ර අයින් එනවා. කිහිලි බෙල්ලෙන් දාඩිය දානවා. නව දොරක ඇස් වලින් කබ ගලනවා. කඳුළු ගලනවා. උෂ්ණ දෙයක් ආපුවම සුදු පාට හිටිනවා. මෙහෙම ශරීරය. අර ලොකු කුඩා සිදුරු තියෙන කලයකට කුණු වෙච්ච මස් දාලා තියෙනකොට වැగిරෙනවා වගේ කිව්වා මේ ශරීරයේ තියෙන. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එහෙම ශරීරයක් නේ අපිට තියෙන්නේ. අං කැඩිච්ච ගොනේ පාරේ අයිනකට වෙලා ඔහේ යනවා වගේ. මන්නම් එහෙම කිව්ව පාරේ යන්න. නවදොරකින් අසූචි වැగిරෙන මේ ශරීරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිනිහිරි මල් පාටේ රත්තරන් පාටයි. කිනිහිරි මල් වගේ. එහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ ශරීරය ගැන හිතපු විදියයි ප්‍රඥාවෙන් අග්‍රේසරයිනේ. එහෙනම් ශරීරයේ යථා ස්වභාවය කල්පනා කරන්නේම ප්‍රඥාව තියෙන කෙනා. ප්‍රඥාව නැති කෙනා නම් මේකට ලස්සනට මේකට කියන සර සංකල්ප ඇති කරනවා. ලස්සනම දෙනවා. රාගය ඇති වෙන ලකුණුම දිදින්න ඇඟට. ඇයි මේ ශරීරයෙන්මනේ පින්වතුනි නවදොරකින් අසුචි වැగిරෙන්නේ. හැන්දෑවට හොඳට සෝදලා, නාවලා, දත් මැදලා ඔක්කොම කරලා ඔන්න කෑම කාලේ විරලා ඔක්කොම හොඳට හොදලා ඔන්න ඇඳේ සතප්පවනවා. වැස්ස කාලෙට උතුරන අසූචි වලක් වගේ මේක පැහෙනවා ඇතුලෙන්. පැහිලා රෑ නින්දේදී මෙන්න වැగిරෙනවා. මෙහෙන් කනෙන් වැగిරෙනවා, ඇස් වලින් වැగిරෙනවා, නහයෙන් වැగిරෙනවා, කටෙන් වැగిරෙනවා, කෙල්ල දෙපැත්තෙන් වැగిරෙනවා, මල මුත්‍රා දෙපැත්තෙන් පිරෙනවා. ඇඟෙන් දාඩිය දානවා. රෑ හොදලා නිදාගත්ත ශරීරේ උදේ පාන්දර නැගිට ගමන් ආයෙ බාත්රූම් එකට දුවන විදියට හදනවා මේ ශරීරේ. එච්චර පිළිකුල් සහගතයි. වතුර කියන જાතිය මේ ලෝකේ නැත්තම්, ඊළඟට පනාව කියන එක නැත්තම්, හොදන දේවල් නැත්තම්, පිහින දේවල් නැත්තම් මොකක් වේද කියලා හිතන්න. එහෙනම් මේ කොන්දේ එකට එකතු වෙලා හැඩපළු ගෙතෙනවාමයි. උකුණෝ ලේඩිත්තන්ගේ වාසභවන වෙනවාමයි. මේ ලොම් එහෙම දාඩිය ගඳෙන් පිරීලා ඕවගෙත් මැක්කෝ හැදෙනවාමයි. ඊළඟට මේ ශරීරයේ හොරි දද කුෂ්ඨ හැදෙනවාමයි.
හඩු ගඳ හමනවාමයි. ඔය අපේ ශරීර වලට අඳින යම් යම් ඇඳුම් දවස් දෙක හේදුවේ නැත්තම් කොහොම ගන්ධසාරිද කියලා බලන්න. ඊළඟට මේකෙන් දාඩිය වැగిරෙනවා. රසට පිනි බොජුන් ගන්නවා. එහෙම රසට පිනි බොජුන් ගත්තාට මේක වැగిරෙනකොට අසුචිම වැగిරි යනවා. වැස්ස කාලෙට උතුරන අසුචි වලක් වගේ. වැස්ස කාලෙට පිරීලා ඒ අසුචි වලේ කොහෙන්ද සිදුරු තියෙන්නේ කොහෙන්ද මතුවෙන්න පුළුවන් හැම තැනීම මතුවෙනවා. ඒ වගේ මේ ශරීරي ඇත්ත කතාව. කවදාවත් මේ පොඩි ෆෝන් තියාගෙන දැන් ළමයි පොඩි කියන්නේ ලොකු ෆෝන් තියාගෙන සෙල්ෆි ගහනවා ෆොටෝ ගහනවා එකෙක්වත් මැදපු නැති කටේ ෆොටෝ එකක් ගහන්නේ. දාඩිය දාගෙන කීලි වලින් දාඩිය වැగిරෙන ෆොටෝ එකක් කවුරුත් ගහන්නේ. හොටු වැක්කිරෙන ෆොටෝ කවුරුත් ගහගෙන තියාගන්නේ. ඇස් වලින් කබ ඇවිල්ලා තියෙනවා කවුරුත් ෆොටෝ ගහගන්නේ. ඊළඟට මල මුත්‍රා වැසිකිලි කරගෙන ඉන්නවා ෆොටෝ එකක් ගහන්නේ. නාන්න බැරුව තමන්ගේ ඇඟ කිලිටි වෙලා තියෙන ෆොටෝ එකක් කවුරුත් ගහන්නේ. ඇයි? ඇත්ත වහගෙන හොඳට සෙන් පවුඩර් ටික ගහගෙන තොලුත් පාට කරගෙන ඔක්කොම කරගෙන ෆොටෝ එක ගහනවා. ඇත්ත වැහුවා. එහෙනම් අපි ඇත්ත වහපු රූපෙට තමයි ආසකලේ. එහෙනම් අපි ලස්සන කෙනෙකුට ආස කරනවා කියන්නේ ඇත්ත වහපු ජීවිතයට ආස කළේ. සුවඳට ආස කළා කියන්නේ ඇත්ත වහපු ජීවිතයට ආස කළේ. ආස කරන ලෝකෙම ලැබෙයි. ආස කරන ලෝකෙම ලැබෙයි. ඉතින් තමන්ගේ ශරීරයේ ඇත්ත බලන්න. තමන් උදේට දත් මැන්දේ නැත්තම් හවසට දත් මැන්දේ නැත්තම් පහවද උදේ දත් මැන්දේ නැත්තම් තමන් පිරිසක් මැදට ගිහිල්ලා කතා කරයිද කියලා බලන්නකෝ. තමන් කතාවට යන්නේ නැහැ. තමන්ගේ අසුබේ දැනගත්තා නම් තමන් ලොක්කු වගේ යන්නේ නැහැ. තමන්ගේ කිහිලි වලින් දාඩිය ගල්ලා ගන්ධසාරේනවා නම් ඊළඟට බලන්නකො සපත්තුවක් දාලා සපත්තු මේස් වල එන ගඳ කවුරුත් ඔය ගෙනල්ලා ගඳ දැම්මද? තමන්ගේම හැම ඇතිල්ලිලා එන ගඳ තැඹිලා එන ගඳ මෙවැනි ගන්ධසාරයක් හඩු ගඳක් තමන් ගැඟෙන් හැමුවොත් තමන් පිරිසක් මැදට යයිද? එහෙනම් මේ වැරදි කාම සේවන ස්ත්‍රී දූෂණ අපචාර අතවර කිරින් මේ ඔක්කොම තියෙන්නේ තමන්ගේ ඇඟ සුබයි කියන තැන. තමන්ගේ ඇඟ අසුබේ දැක්කනම් තව කෙනෙකුට ලං වෙන්න කැතයි. එයා නිසා නෙවෙයි තමන්ගේ ගඳ එයයිට එයි කියලා. අනාචාරයට නොකළ යුතු දේවල් වලට යොමු වෙන්නේම මේ ඇඟට සෙන් පවුඩර් ගහගෙනමයි. සුවඳයි කියන තැනමයි. ඒ නිසා මේ ශරීරයේ කුණු වෙලා යන දෙයක්, ගන්ධසාර දෙයක්, අපිරිසුදු දෙයක්, පිළිකුල් දෙයක් මේ ශරීරයට ආසා කළ යුතු නැත කියලා නුවණැති කෙනා කල්පනා කරනවා. මම මේ කිව්වේ පින්වතුනි මේ යුගයේ මෙහෙම බණක් හරි අහන්න ඔබට පිනක් තියෙනවා. ඒ පින තියෙන වෙලාවේ පුළුවන් ද කියලා බලන්න කන් හැන්දක් තරම්වත් නුවණකින් ජීවිතය ඇත්ත බලන්න. මේ ජීවිතේට අපි මුලා වෙලා පින්වත්නි ඉන්නේ. අපි මේ ජීවිතේ මේ බලන්න අපේ ඇඟ කියලා අපේ ඇඟට අපි ගොඩාක් ආස කරනවා. නමුත් එහෙම ආස කළාට පින්වත්නි මේ ඇඟ කිසිම කෙලෙහි ගුණයක් නැහෙනේ. කිසිම සත්පුරුෂකමක් නැහෙනේ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයා කියලා කට ඇරලා මනවින් කියන්න පුළුවන් නම් මේ ශරීරයේ සඳහාම කිය යුතුයි. ඇයි පින්වතුනි මෙච්චර රසට කණ්ඩ දෙද්දී මෙච්චර රසට මේ බොණ්ඩ දෙද්දී මෙච්චර ලස්සන වටිනා ඇඳුම් අඳවද්දී හොඳ යහන් වලින් මේ ඇඟ නිදි කරවද්දී AC දාලා ෆෑන් දාලා මේකට රස්නෙන් සීතලෙන් මේක බැලන්ස් කරද්දී ඊට පස්සේ හොඳ ලොකු වාහනවල මේක අරගෙන යද්දී පෝයර් ගාලා සෙන්ට් පවුඩර් ගාලා මේක සරසද්දී මඟුල් තුලාවල පෝරුවේ තියද්දී ඊළඟට මේක ලෝකෙටම මේ ඇඟ ෆොටෝ ගහලා මෙන්න ලස්සනයි කියලා ලෝකෙටම යවද්දී මේ ඇඟ විසින්ම අපිව ලෙඩ කරනවා. දැන් අපි කැමති නෑනේ කොරෝනා හදාගන්න. නමුත් මේ ඇඟ කැමති කොරෝනා වැළඳ ගන්න. අපි කැමති නෑ අපේ ඇඟේ හොරි දද කුෂ්ඨ වන හැදෙනවට. නමුත් මේ ඇඟ කැමති ඒවට.
අපි කැමති නෑ මූණේ කුරුල්ලා හැදෙනවට. නමුත් මේ ඇඟ කැමති කුරුල්ලා හදා ගන්න. අපි අකමැති දේවල්මයි මෙයා කරන්නේ. අපි අකමැති දේවල්මයි කරන්නේ. මෙයාගේ දානිස් කැක්කුම හදනවා. කොන්දේ කැක්කුම හදනවා. මේ මුළු ඇඟම වේදනාකාරීව දෙනවා. ඊට පස්සේ මෙච්චර කන බත් පිටක් ගානේ අපිට වද දෙනවා. කිසිම එක බත් පිටක කෙලෙහි ගුණ නැතුව අවසානයේ මෙයා ජරා ජීර්ණ වෙලා ඇඳට දාලා කුණු වෙලා මැරිලා යනවා. එක බත් පිටක කෙලෙහි ගුණේ මේ ශරීරේ තිබෙන්නේ අපිට. ඒ නිසා මේ ශරීරයට කියනවා සම්පූර්ණයෙන්ම අසත්පුරුෂයා කියලා කියන්න සුදුසුයි. මේ වගේ ශරීරයට ආසා කරලා අපි ආයෙත් මේ ශරීරෙම පැතුවොත් එහෙම පින්වතුනි ඒ තරම් අනුවන කමක් තවත් නැති තරම්. මේ ශරීර වලට ආසා කරන්න එපා. මේ කරන හැම පින්බලයකින්ම කරන හැම කුසලයකින්ම අනේ මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ වේවා කියලා හිතන්න. සසර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා හිතන්න. මේ ලාමක දේවල් වලට තියෙන ආසාව දුරු වේවා කියලා හිතන්න. පින්වතුනි බලන්න මේ ශරීරයේ දෙතිස් කුණප කොට්ටාසය තියෙන්නේ කේස් ලොම් නිය දස් සම මස්නහර ඇට මිදුළු ආදි වශයෙන්. එතකොට මේකේ පිටට පේන්න තියෙනවා කේස් ලොම් නිය දත් සම. මේ ටිකම හොදා ඉන්න එපයි. ඇයි මේ ටිකම හොදා ඉන්නේ? කිලිටි වෙන නිසා. ඇයි මේවම සුවඳ කර ඉන්නේ? කිලිටි වෙන නිසා. ඇඳුමක් පින්වතුනි කඩේ තිබ්බොත් එහෙම ඒවා හොදන්න ඕනේ. මේ ඇඟට දම්පු ගමන් හොදන්න වෙනවා. රජතුමාගේ රත්තරන් රතේ පවා දිරලා යන එකේ කුණප කොට්ටාස 32කින් හැදපු මේ ශරීරය කොහොමදත් දිරලා යනවා. අවසානයේ අපිටම වාරු නැතුව යනවා. හැරමිටෙන් යන්න සිද්ධ වෙනවා. ඊළඟට ඇඳේ වැතිරලා ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔහේ බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. අනිත් අය තමයි ඊට පස්සේ බෙහෙත් කරන්නේ. තමන්ගේම මල මුත්‍රා අනිත් අයට අත ගන්න සිද්ධ වෙනවා. කවුරු හරි එහෙම කළොත් හොඳයි නැත්නම් ඒකෙම තැම්බි ඉන්න ඕන. පුදුම සංසාරයක් මේ. ඊට පස්සේ සක්විති භෝජන අරගෙන යැපෙන සක්විති රජතුමාට උනත් මැරුණාට පස්සේ එන තවත් ඉරණමක් තියෙනවා. මොකක්ද ඉරණම? ආදාහනය කළේ නැත්තම් ගිනි තිබ්බේ නැත්තම් ඒ ශරීරයේ සත්තුන්ට ආහාර වෙනවාමයි. ආහාර වෙනවාමයි මේ සත්තුන්ට. එතකොට පින්වතුනි මේ ශරීරයේම දැන් මේ අපි කතා කරද්දී මේ කී කෝටියක ප්‍රාණීන් මේ ශරීරේ ඉන්නවද? පණුව පොඩි නූල් කෑලි වගේ. ඒ පණුව වැඩි වුණාට පස්සේ කැදලි විදියට පිටිපස්සෙන් වැටෙනවා. සමහර අයගේ ශාරීරික තුවාල හැදිලා ඒ තුවාල වලින් බත් ඇට වගේ පණුව මතුවෙනවා. මේ කවුරුවක් ගෙනත් දාපු අයද? මේ ශරීරයම හැදුනානේ. පරම්පරා ගණනාවක පණුව මේ ඇඟේ ඉන්නවා. අපි තනියෙන් නෙවෙයි ඉන්නේ. ඕමොත් මේක ඇතුලේ මෙරි පරම්පරාව හදා ඉන්නවා. අවසානයේ අපි මැරිච්ච ගමන් අර ඉතුරු වෙච්ච ඇතුලේ ඉන්න පරම්පරාවම බත් ඇට වගේ ලොකු වෙලා මේ හැමම කනවා. උන්ගේ කෘත්‍ය මේ ශරීරේ කන එක. සෝනට දාපු මිනියට එන සෙවලුන්ගේ බල්ලන්ගේ ඉනාරියන්ගේ උකුස්සන්ගේ ගිජුලිහිණියන්ගේ කෘත්‍ය මේ ශරීරේ කාලා දාන එක අනිත් අයට ආහාරයක් වෙනවා. අනිත් අයට ආහාරයක් වෙනවා. කොහොමද මේ ශරීරයට වෙන දේවා? ඒකයි බුදුරජාණන් වහන්සේ අර සිරිමාට ආශා කරානේ හරියට ඒ කාලේ කට්ටිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව ආඳුරුනමකුත් ආසාවෙන් හිටියන් සිරිමා කියපු ගමන්මයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නැහැ සිරිමා කියලා කියන්නේ. එච්චර හිතට වැදිලා. සිරිමා මල. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් ඇව රජුරවන්ට සිරිමාගේ දේහය මේ සෝනට දාලා මේ සත්තු කන්න නැති විදිහට වට කරලා තියන්න කියලා. දැන් සත්තුන් දෙන්න බෑ. නමුත් මිනිය උද්දුමාතකම් විනීලකම් විපුබ්බක ජාතකම් ඉදමිලා නිල්ලලා සැරව ගහනවා සිරිමා මහ තඩිසි වුණා.
ඉදම වුණා. ඇස් ගෙඩි දෙක පොල් ගෙඩි වගේ වුණා. තොල් පොටවල් දෙක මෙහෙම පොල් ලෙලි වගේ වුණා. ඊට පස්සේ කළු පාට ඕජාව මෙහෙම වැగిරෙනවා. ලීසරව. කන් වලින් ඇස් වලින් මල මුත්‍රා මාර්ග වලින් ගන්ධ සාරයි පැත්ත පළාතකට යන්න බෑ. ඊට පස්සේ 7 වෙනි දවසේ රජතුමා සියලු දෙනාට සුසාන භූමියට එන්න කිව්වා. දැන් රාජානනේ ඔක්කොම එනවා නායවල් මෙහෙ වාගෙන. කලින් සිරිමා එතනින් යනකොට සුවඳ කරඬුවක් වගේ කටවල් අර ගන්නවා. වයසක සීයලත් ඇස් අරගෙන බලා ඉන්නවා. සිරිමා යනකොට. දැන් ඔක්කොම මෙහෙම. සංඝයාත් වැඩිය. දැන් කාටවත් මොකක් කරගන්න බෑ. සංඝයාගේ පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩි නිසා කිසි කෙනෙකුට මොකුත් කරන්න බෑ. ඔක්කොම එන්න ඕන පිටිපස්සේ. මෙහෙන් රජුරෝ ඇවිල්ලා ඉන්න නිසා ආය කාටවත් මොකුත් කරන්න බෑ. ඔක්කොම එන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි සිරිමාගේ ශරීරය ලංසු තියන්න. සිරිමාත් එක්ක එක රැයක් ඉන්න ඒ කාලේ කහවණු ලක්ෂයක් ගන්නවා. කහවණු ලක්ෂයකට බැලුවා. කවුරුත් නැහැ. 50000ක් කිව්ව සිරිමාගේ ශරීරය අපි දැන් අඩු කළා ගාන කවුරු හරි අරන් යන්න ගෙදර තියාගන්න මේ කහවණු 10යි 500යි 100යි කහවණු 10යි එක කහවණුයි මොකෙක්වත් නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් නොමිලේ අරන් යන්න. එයි මෙයා ලස්සන මේ ගණිකාවක්. අරන් යන්න ගෙදර. ඊට පස්සේ නිකන්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා දැක්කද හුව ශරීරයේ හැටි. දැක්කද හුව ශරීරයේ හැටි. පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුහන්ටිති. බුදුරජාණන් වහන්සේ වදාළා හොඳට බලන්න. මේ ඇඟ දිහා බලන්න හොඳට. අරුකායන් සමුස්සිතං අසූචි වැగిරෙන නහරවැල් වලින් ගෙතිලා තියෙන මේ ශරීරය දිහා බලන්න. නව දොරකින් වැగిරෙන හැටි බලන්න. ආතුරං බහු සංකප්පං ලෙඩ වෙන ශරීරය දිහා බලන්න. බහු සංකප්පං කියන්නේ උනට ගොඩාක් සිතිවිලි මිනිසු හිත හිතා ඉන්නේ මේ ඇඟත් එක්ක. මගේ මූණ ලස්සනයි, හැඩ ලස්සනයි, මහත වැඩිද දන්නේ, කෙට්ටු වැඩිද දන්නේ, උස වැඩිද දන්නේ, බර වැඩිද දන්නේ. ඊළඟට මගේ මේ හරි ලපයක් තිබ්බනම් හොඳයි, මේ ලපේ අයින් වුණා නම් හොඳයි, මගේ ඇහි බැමේ හොඳට මෙහෙම ආවනම් හොඳයි. ඊළඟට මන් දිහා අර කට්ටිය බලනවද දන්නේ. ඊළඟට මං දැන් ඉස්සර වගේ නෙවෙයි, පොඩ්ඩක් වෙනස් වෙලා සියලුම සිතිවිලි මේ ඇඟත් එක්ක හිතුවනේ. අරයා මන් දිහා බලනවා, අරයා මට රවනවා, අරයා මට hina වුණා, අරයා මට hina වුන්නේ, අරයා මගේ යාළුවෙන් ඇහුවා, අරයා මට කාමරයකට යන්න කතා කළා, ඊළඟ අරයා මට මෙහෙම කළා, අරයා මට අසාධාරණයක් කළා, අරයා මට මේ පළවෙනි පුටුව දුන්නා, අරයා මට සම්මානයක් දුන්නා. මේ ඔක්කොම හිතන්නේ මොකක්ද එක්කද? මේ ඇඟත් එක්ක. බහු සංකප්පං සිතිවිලි ගොඩායි. යස්ස නත්ති දුහන්ටිති. ඒ වුණාට මේකේ ස්ථීර භාවයක් පැවැත්මක් නැහැ. ඔය සම්මාන ගන්න සියලුම දෙනා, ඔය ටීවී වල පේන සියලු දෙනා, ඊළඟට මිනිස්සු මහා ඉහළින් සලකන සියලු දෙනා, ඒ සියලු දෙනාට අවසාන ඉරණමක් තියෙනවා. ඒ තමයි මේ ශරීරය අත්හැරලා යන්න ඕන. ගිනි තිබ්බේ නැත්තම් සත්තුන්ට ආහාරයක් වෙන එක තුන් ලෝකේ කාටවත් වළක්වන්න බෑ. මේ සිරිමාගේ ඇඟ මෙච්චර මහත් වෙලා කුණු වෙලා ඕජා වැගිරුණි. සිරිමා සෝවාන් වෙලා හිටියේ. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ශරීරය කොහොමද? අපි මේ ලොකුවට හිතාගෙන හිටියට අවසානයේ බත් ටිකක් කන්න අත උස්ස ගන්න බෑ. අනිත් අය හැන්දෙන් පොවන්නේ. ඒත් බැරි වුණාම බට දාලා ජූස් කරනවා. අපි මේ කතා කළාට අවසානයේ තොල් පොට හොලව ගන්න බෑ, තොල් වේලෙනවා.
මේක පුදුම ශරීරයක් පින්වත්නි. මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කල්පනා කරන්න ඕනේ. මේ ශරීරය ගැන. මහා යෙලින් අපි කතා කර කර ඉන්නේ මේ ඇඟවල් ගැන. දැන් ඔයා ටිකක් ලස්සන වෙලා ඉස්සර වගේ නෙවෙයි. දැන් වෙනස්. කිය මේ එක එක්කෙනාට මේ අපි ලකුණු දිදී ඉන්නවා. මෙහෙම ජීවිතයක්. ඇත්තක් කතා කරන්නේ එකෙක්. ඔයාගේ දත් ටික ලස්සනයි කියන මිසක්කා ඔය දත් ටික උදේ හවස මැන්දේ නැත්තම් ගඳ ගහනවනේ කියලා කියන ජීවිතේට කියන එකෙක් ඉන්නවද කියලා බලන්න. අනේ ඔයාගේ මූණ ලස්සනයි කියන මිසක්කා මූණ හේදුවේ නැත්තම් ඇස්කන් වලින් කබ කාඳුරු ගලනවා කියලා කතා කරන කෙනෙක් ඉන්නවද? මේවා හේදුවේ නැත්තම් මේ ඇඟ දවස් දෙකක් හඩු ගඳ ගහනවාමයි. අම්මලා තාත්තලා නාන්න නැත්තම් රිදි හොද ගන්න නැත්තම් අනිවාර්යෙන් දරුවෝ ඒ අම්මලා තාත්තලා පිළිකන්නට දානවාමයි. මෙහෙම ශරීරයක් ඉන්නේ. අවසානයේ දරුවන්ටත් දෙමව්පියෝ අපුල වෙලා වැඩකාරයෝ දානවා හොදපල්ලා කියලා. ස්වාමියාට බිරිඳ එපා වෙලා වැඩකාරයෝ දානවා මෙයාව බලාගනින්න කියලා. බිරිඳට ස්වාමියා එපා වෙලා වැඩකාරයෝ දානවා බලාගනින්න කියලා. මෙහෙම ශරීරයක් තියෙන්නේ. අවසානයේ අපිටම අපි නඩත්තු නැහැ. ඉතින් ඔය වගේ තව සිද්ධියක් තියෙනවා මේ සංසාරය ගැන නිතර කල්පනා කරගෙන හිටපු ගොඩාක් වයසක භික්ෂුණියක් හිටියා. මේ වයසක භික්ෂුණිය ඇගේ නම උත්තරා. දිනක් පින්ඩපාත වැඩියා. ඇයට දාන ලැබුණා. දානි අරගෙන ඉද්දී ස්වාමීන් වහන්සේ නමකුත් පින්ඩපාත වැඩියා. ওই භික්ෂුණීන් හරි ආසයිනේ මේ ආම්දුරන්ට දන් දෙන්න. ඒ භික්ෂුණීන් වහන්සේ Tamanට ලැබුණ දාන ටික ආම්දුරන්ට පූජා කළා. ඊට පස්සේ ඒ භික්ෂුණියට එදා දාන්නේ නැහැ. දෙවෙනි දවසෙත් පින්ඩපාත ගිහිල්ලා ඒ භික්ෂුණිය එනකොට ආයෙත් ස්වාමීන් වහන්සේ නමක් හම්බ වුණා. මේ භික්ෂුණිය ඒ දානෙත් පූජා කළා. භික්ෂුණියන්ට සද්ධාව වැඩිනේ. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් දානේ ලැබුණා. ඊට පස්සේ ඒත් දානේ හම්බ වුණා. එදත් හාමුදුරුවමක් හම්බ වුණා. එදත් පූජා කළා. එවිට මෙයා බණ භාවනා කරන කෙනෙක්. ඊට පස්සේ මොකද වුනේ? දැන් විවුලනවා. හතරවෙනි දවසේ අමාරුවෙන් පින්ඩපාත ගිහිල්ලා ආහාර ටිකක් අරගෙන ඉස්සරහට එනකොට ආයෙත් ඉදිරියේ ශ්‍රමණයන් වහන්සේ නම. අයියෝ කියලා කියන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේ. දිවසින් දැකලාමයි වැඩි. එදා බුදුරජාණන් වහන්සේට දාන පූජා කරන්න ඕන කියලා භික්ෂුණියට හිතුන්නේ නැහැ. භික්ෂුණියට හිතුනේ තුන් ලෝකෙට අග්ග ශාස්ත්‍රුන් වහන්සේ වඩිනකොට මම මාවතේ මැද ඉන්න හොඳ නැහැ කියලා ඒ මොහොතේම පාරෙන් අයින් වෙන්න හිතනකොට සිවුරේ කොන කකුලට පෑගිලා එහෙම ඇද වැටුණා පාර අයිනේ කානුවේ. පාත්‍රේ විසි වුණා, මැටි පාත්‍රේ කුඩු වුණා. අර වයසක දි รา ගිය භික්ෂුණිය කානුව එක හිර වුණා වැටිලා. මගේ බුදුරජාණන් වහන්සේ ඉතින්ද වැඩියෙම බුදුරජාණන් වහන්සේ දන්නවා මේ භික්ෂුණිය ආරාමයට යන්න කලින් වැටිලාම අපවත් වෙනවා. ඊට කලින් මේ වැඩියේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ගාතාවක් වදාලා පරිචින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං බින්ජති පූති සන්දේහෝ මරණත්තං හි ජීවිතං කේනවා භික්ෂුණිය මේ සිරුර දැන් ඉතාමත් දි รา ගිහිල්ලා ජීර්ණත්වයට පරිචින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං හැම රෝගයක්ම බිත්තර දාන්න මේ කැදැල්ලේ තමයි කිව්වා. බිජ්ජති පූති සන්දේහෝ මේ නව දොරකින් අසූචි වැగిරෙන මේක මරණත්තං හි ජීවිතං මරණයෙන් බිඳී යනවා. මෙන්න මේක අර විදර්ශනාවට හිතේම කරපු භික්ෂුණියට තේරුණා. ඒ කානුවේදීම නව දොරකින් අසූචි වැగిරෙන සිඳිලා බිඳලා යන මේ ශරීරය ගැන සිහි පිහිටෙව්වා. ඒ මරහත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ මොහොතක් හරි මුණ ගැසීම කොයි තරම්නම් යහපත වෙනස පවතිනවද? මොහොතක් හරි බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඇයි ඒ කය ගැන ඒ විදිහට ධර්මයක් අහලා ඒ භික්ෂුණියට අවබෝධ කරගන්න පුළුවන් උනේ? කය ගැන හිතලා තිබ්බා. හිතලා තිබ්බා මේ ශරීරය ගැන. ඒ නිසා හිතලා තිබ්බ කෙනෙකුට ලෙඩ ඇඳේ හිටියත්
ওই ශරීරයේ ඔහොම තමයි අපිට වද දෙන එකක්. අපි කොච්චර හොඳට කාලා බීලා හැදුවත් අවසානයේ අපිට දෙන්නෙම වද දීමනාවක් විතරයි තියෙන්නේ කියලා කියනකොට තේරෙනවා. ඔබ දැකලා නැද්ද රෝග වලින් වද විඳින මිනිස්සු දිහා? බඩේ කැක්කුමක් හැදිලා පෙරලි බඩ අල්ලගෙන වේදනාව විඳින මිනිස්සු දැකලා නැද්ද? අපි කියමුකෝ නහරයක ගලක් හිර වුණා කියලා. ඒ හරි බඩ අල්ලගෙන වේදනාවෙන් විඳින මිනිස්සු දිහා දැකලා නැද්ද? ඉතින් පින්වතුනි, ඒ පසක තබන්න දරුවෙක් බිහි වෙනකොට අම්මා කෙනෙක් විඳින වේදනාව කෑ ගැහිල්ල ඉස්පිරිතාලවල දෙවනක් වෙන්න කෑ ගහනවා දරුවෙක් වදනකොට. නමුත් මේ ලෝකේ කිසිම කාමයකින් සැපයක් විඳිද්දී එච්චර කෑ ගහන්නේ නැහැ. කාම සැපේ විඳිද්දී මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යම් මොනවා හරි අපි සැපයක් විඳිනවා කියන්නකෝ. පෙරලි එහෙම සැපයක් විඳින්නේ. කෑ උච්චර මේ දෙවනක් වෙන්න කෑ ගැහිල්ලක් නැහැ. නමුත් දුක් විඳිද්දී මේ ශරීරයෙන් පෙරලි කෑ ගහනවා. තමන්ගේ ඇඳුම්, තමන්ගේ වස්ත්‍ර අනිත් අය ඉවත් කරලා බෙහෙත් කරනවා. ඒවටවත් 100ක් නැතුව කෑ ගහනවා. එච්චර වද දෙනවා මේ ශරීරේ. ආයෙත් ඒ ශරීරයටම ආස කරනවා. අවුරුදු ගණන් දුක් විඳලා ඩිඩක් සූනාට පස්සේ අනේ ආයෙත් සැනසෙල්ලක් ලැබලා ආයෙත් පරණ පුරුදු ටික පටන් ගන්නවා. මේ ශරීරේ මට වද දුන්නනේ කියලා හිතන්නේ. ඒ නිසා පින්වතුනි, නුවණ තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ශරීරය දිහා හොඳට නුවණින් විමසනවා ආකාර 11කින්. මොකද්ද ශරීරය දිහා විමසන්නේ? අනිච්චතෝ, අනිත්‍යයි කියලා ශරීරය දිහා විමසනවා. හොඳට බලන්න තමන්ගේ ශරීරය අනිත්‍ය වී යන හැටි. පුංචි කාලේ හිටපු කෙනාද දැන් ඉන්නේ කියලා බලන්න. මේ හොඳට තිබ්බ ඇඟ හිට වෙනකොට ලෙඩ වෙලා. අනිත්‍ය වෙලා. මේ ශරීරයට කියන්න තියෙන එකම නම අනිත්‍ය. උදේට හේදුව ඇඟ ඇයි ආය හවසට හොදන්න ඕනේ. හොදන්න කිලිට වෙනවා. අනිත්‍යයි. මේ ශරීරය අනිත්‍ය දෙයක්. ඇස් දුර්වල වෙනවා, කන් දුර්වල වෙනවා, අතපය දුර්වල වෙනවා, ඇවිද ගන්න බැරුව යනවා, ඇඳට වැටෙනවා, කන්න බොන්න බැරුව යනවා. අනිත්‍යයි. අවසානයේ ජරා ජීර්ණ වෙලා මැරිලා යනවා. අනිත්‍යයි මේ ශරීරය, අනිත්‍යයි කියලා නුවණැති ශ්‍රාවකයා කල්පනා කරනවා. මම මේ කියන ඒවා අහන්නවත් ඔබ කැමතිද කියලා මන් දන්නේ. නමුත් මේක තමයි ඇත්ත. අනේ මුළු ජීවිත කාලෙම මුලා වෙලා ඉන්නේ නැතුව දෙයියනේ එක පැයක්වත් සත්‍යයට සවන් දෙන්න. මුළු අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් අහපු මුලාවට වඩා මේ පැය කහන සත්‍ය ඔබ සුවපත් කරනවා යම් දවසක. මේ ශරීරය අනිත්‍ය දෙයක්. දුක්ඛතෝ, මේ ශරීරයේ දුක් සහිත දෙයක්. යන්තාක් අපි දුක් විඳා නම් ඒ සියලු දුක් ටික මේ ඇඟත් එක්කයි විඳින්නේ. මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා රැකී ආරක්ෂාවලට ගිහිල්ලා පාඩම් කරමින් කොච්චර දුක් අන්තරාවක් මේ ඇඟෙන් විඳද්ද කියලා හිතන්න. කොච්චර මේ ඇඟේ වේදනාවලට තෙල් ගෑවද? වයසක මිනිස්සු කොයි තරම් මේ බෙහෙත් බිව්වද? බෙහෙත් කඳු ගණන් බීලා තියෙනවා මේ ඇඟ නිසා. මේ ඇඟක් තියාගෙන යන්න ඕන නිසා නේද වාහන ඕනන්නේ. ඒ නිසා වාහන ගන්න සල්ලි හොයන්න කොච්චර දුක් විඳිනවද? මේ ඇඟක් නිසා නේද? මේ ඇඟක් තියෙන නිසා නේද ගෙවල් ඕනන්නේ. ඒ ගෙයක් හදාගන්න කොයි තරම් දුක් අන්දරා ගොඩක් වින්දාද? මේ ඇඟක් තියාගන්න නේද ඉඩ කඩන් ඕනේ වැටමයින් ගහලා. ඊඩම් ගන්න කොච්චර දුක් වින්දාද? කොච්චර නඩුහබ කිව්වද? ඊළඟට මේ ඇඟක් නිසා නේද කණ්ඩ බොණ්ඩ අදින්න සබන් සපත්තු සෙරේප්පු ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම ඕනන්නේ. ඒව ගන්න කොච්චර දුක් වින්දාද? ඉගෙන ගන්න ගත්ත උත්සාහය, පාඩම් කරන්න ගත්ත උත්සාහය, ඊළඟට නිදි වරාගෙන ගත්ත උත්සාහය, ලෙඩක් දුකකටවත් සැනසෙල්ලක් ඉන්න නැතුව ගත්ත උත්සාහය, සියලු දුක් මේ කයක් නිසාම ගත්තා. මේ ශරීරයක් නිසාම නේද බිරිඳක් ඕනේ. මේ ශරීරයක් නිසාම නේද ස්වාමියෙක් ඕනේ. මේ ශරීර නිසාම නේද දරුවෝ ලැබෙන්නේ.
ඒ දරුවෝ නිසාම නේද ආයෙත් දුක් විඳින්නේ. ඒ නිසා දුක කියලා යමක් කියනවා නම් ඒ සියල්ලම කෙටි කළා කියනවා නම් මේ ශරීරය. මේ ශරීරේ මේ රෝම කූපයකින් ඇද්දත් දුකක් එනවා. කෙස් ගහකින් ඇද්දත් දුකක් එනවා. කෙස් ගහේ පටන් කෙස් ටිකෙන් යටට යටිපතුලෙන් උඩට මේ ශරීරේ හැම අංගයකින්ම දුකක් ගේනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ කියලා කියනවා. රෝගතෝ කියලා කියන්නේ මෙහෙමයි. මේ ලෝකේ සියලුම රෝග හැදෙන්නේ ඇඟට. දැන් ඔයාලා බලන්න මොන හරි රෝගයක් ඉගෙන ගන්නවා නම් ඒ රෝගේ දැන් අපි කොරෝනා කියන්නකෝ. කොරෝනා රෝගය කියලා කියන්නේ කොරෝනා වෛරසය නෙවෙයි. රෝගය කියන්නේ ඒක වෛරසයේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ මෙහින් කැස්ස එනවා, උසම ගන්න අමාරුයි, උණව හැදෙනවා. එහෙනම් ඒ රෝග ලක්ෂණ ඔක්කොම ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. ප්‍රෙෂර් කිව්ව ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. සීනි අමාරුව ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. කොලෙස්ටරෝල් ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. බගන්දරා, හොරි, දද, කුෂ්ඨ, වන, කැසිලි, 8 රෝග, 9 ව්‍යාධි මේ ඔක්කොම ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. මේ ලෝකේ ඔයාලා ඉගෙන ගන්න ළමයි ඉන්ටර්නෙට් එකකින් රෝග ගැන ඉගෙන ගත්තා. ඉගෙන ගන්න තියෙන්නේම ශාරීරික කොටස්ම තමයි. එහෙනම් රෝගය කියලා කියන්නේ මේ ශරීරයට. රෝගය කියලා කියන්නේ මේ ශරීරයට. මේ ශරීරේ රෝගයක් කියලා සීකරන නුවණැති ශ්‍රාවකයා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගඩුවක් වගේ. ගඩුවක් කියන්නේ සැරව ගෙඩියක්. ඒ සැරව ගෙඩිය පිරීලා තියෙනවා ලේ සැරවලින්. මේ මුළු ඇඟම ලේ සැරවත් එක්ක පිරීලා තියෙන කන්නේ. ඒ සැරව ගෙඩිය ඔබනකොට එබෙනවා. මේ ශරීරයත් ඔබනකොට එබෙනවා. ඒ සැරව ගෙඩිය වල කොයි හරි සිදුරු තියෙනවා නම් ලේ සැරව ජරාව එළියට එනවා. මේ ශරීරෙත් ඇස කන නාසය මේ ආයතන හය මේ නව දොරකින් එළියට එනවනේ ජරාව. සැරව ගෙඩිය ඇදුම් කනවා. මේකත් කෑවේ නැත්නම් ඇදුම් කනවා. වතුර බීවේ නැත්නම් ඇදුම් කනවා. නිදාගත්තේ නැත්නම් ඇදුම් කනවා. වැඩිපුර හිටගෙන හිටියොත් ඇදුම් කනවා. වැඩිපුර ඇවිද්දොත් ඇදුම් කනවා. වැඩිපුර ගමන් ගියොත් ඇදුම් කනවා. ඇදුම් කනවා මේ ශරීරේ. ඊළඟට සැරව ගෙඩිය තෙල් ගන්නට සනීපයි. අත ගන්නකොට සනීපයි. සැරව ගෙඩිය. ඉතින් සැරව ගෙඩි වලට අපි ආස කරනවානේ. සැරව ගෙඩියක් විදිහට මේක දකින්න කිව්වා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ. සල්ලතෝ කියන්නේ උලක් කැණුනා වගේ. කකුලේ උලක් කැණුනාට පස්සේ එතන ආපහු තියන්න බෑනේ. රිදෙනවා. ගලවන කල් අමාරුයි. ඒ වගේ මේ ශරීරෙත් රිදෙයි කියලා පාවහන් දානවා. මේ ශරීරෙට සීතල වැඩි වෙයි කියලා පොරවනවා. ඔළුවට හිස් වැසුම් දානවා. මේක රිදෙයි කියලා කවන්න ඕන, පොවන්න ඕන, උලක් කනවා වගේ. ඇතුලෙන් වේදනාව එනවා. මේ ශරීරයේ උලක් වගේ. යම් දවසක මිනිස්යාට සැනසෙල්ලෙන්නේ මේ උල ගැලෙව්වොත් මේ ශරීරයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති වුණොත්. ඊට පස්සේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ. අග කියන්නේ පීඩාවක්. කොයි තරම්නම් පීඩා වින්දාද මේ ඇඟ නිසා. අවුවේ කරවෙවි, වැස්සට තෙමි තෙමි, ගමන් බිමන් ගිහිල්ලා, මහන්සි වෙලා, කණ්ඩ බොණ්ඩ දීලා, කණ්ඩ බොණ්ඩ දෙන්න ඕන නිසාමනේ කොච්චර පීඩාවක් විඳින්න ඕනේද? මේ ඇඟ නිසා. ගෙවල් දොරවල් හදද්දි ගන්න සියලු පීඩාව මේ ඇඟ නිසා නේද? අමුදරුවන් පෝෂණය කිරීමේ යම් වෙහසක් වෙනවාද? ඒ ඔක්කොම මේ ඇඟ නිසා නේද? ඇඟක් කියලා එකක් නැත්නම් ඒ දුකක් නැහැ. පීඩාව කියලා කට ඇරලා කියන්න පුළුවන් මේ ශරීරයට. මට පීඩාවක් තියෙනවා කියලා මේ ඔළුවේ තියෙන සිතිවිලි සමුදායක් ගැන කතා කරනවට වඩා හොඳයි මේ පේන්න තියෙන ඇඟ පෙන්වන්න මෙන්න පීඩාව කියලා. එහෙනම් අපි මේ පීඩාවලට hina වෙන්නේ. පීඩාවල් පිටිපස්සේ යන්නේ. පීඩාවල් කැඳාගෙන ඉන්නේ. පීඩාවල් එක්ක ෆොටෝ ගන්නෙ. පීඩාවෙන් hina වෙන්නේ.
ශරීරයට නමක් තමයි පීඩාව. මේවා හිතට පොඩ්ඩක් හුරු කරගන්න. බය වෙන්න එපා මේ සමහර හිතයි මේ හිතුවොත් දෙයනේ මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. ටිකක් හිතලා බලන්නකො මොකක් වෙයිද කියලා. හිතන්නවත් හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක ටිකක් කියාගෙන යනකොටම අද හාන්දුරු හරි නෑ වගේ. මේක හරියන්නේ නැහැ වෙන එකක් කියන්න තිබ්බා. නමුත් මේ දැන් අද කාලේ දැන් ළමයි ඔක්කොම ගෙවල් වලට වුණා ටීවී බැලුවා ෆෝන් එකේ ඉන්නවා රූප දිහා බල කාමී දිහා බල ඇඟවල් වලට මාස කර ඉන්නවා. ඇඟවල් වලට මාස කර ඉන්නවා. සුද්දන්ගේ සුදු හැමත මාස කර ඉන්නවා. නව දොරකින් අසුචි වැగిරෙද්දී තමන්ගේම කිහිලි ඉකිලි තමන්ටම ගඳ ගහද්දී දත් මැන්දේ නැත්තම් තමන්ගේ කටේ ගඳ තමන්ටම එද්දී තමන්ගේ ජරාවක් තියාගෙන ඒක හිතන්නේ නැතුව සුද්දන්ගේ සුදුහම දිහා බලාගෙන කෙලහලාලා ඉන්නවා. මේ කාම තෘෂ්ණාව නැති වෙන්නේ ශරීරයේ ඇත්ත බැලුවේ නැත්තම්. රාග ගින්න නැති වෙන්නේ ශරීරයේ ඇත්ත බැලුවේ නැත්තම්. ඊට පස්සේ මේවට ආස කළා ආපහුම එයි මේ ශරීරයට. ආයෙත් අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳින්න වෙනවා. ආයෙත් මේ ශරීරය නිසා දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ඊළඟට ආබාධතෝ ආබාධයක් කියලා බලන්න කිව්වා. සියලුම ආබාධ හැදෙන්නේ මේ ශරීරයට. දෙතිස් කුණප කොට්ටාස 32ක් තියෙනවා මේ ශාරීරික ස්පෙයා පාර්ට් 32ක් තියෙනවා. මේකේ ප්‍රධාන ඒ හැම එකටම ආබාධයක් හැදෙනවා. මේ ශාරීරික ආබාධයක් හැදෙන්නේ නැති අංශුවක් කියන්න බලන්න. මේ ශාරීරික සියලුම තැන් වලට ආබාධ හැදෙනවා. මේ මුළු ශරීරේම ආබාධයක්. ආබාධතෝ පරතෝ කියන්නේ මේක අනුන්ට අයිති දෙයක්. ඇයි මේ ශරීරයේ අයිති පොළොවට මේක පස් ටිකක් වෙලා යනවා කවදා හරි. පුච්චවුවත් අලු ටිකක් හම්බ වෙන අලු ටික පොළොවට වැටෙනවනේ. අලු ටික පොළොවට වැටෙනවා. පුච්චවුවත් මේ ශරීරයේ තියෙන ජලයේ වාෂ්ප වෙලා යනවනේ. ඒක ආයෙත් වතුරට එකතු වෙනවනේ. පුච්චවුවත් මේ ශරීරයේ උණුහුමත් එක්ක එකතු වෙනවනේ. වායුවත් එක්ක එකතු වෙනවනේ. සතර මහා ධාතුත් එක්ක එකතු වෙනවා. අපි අයිති නෑ අපි අයිති මහා පොළොවට. අපි පොළොව අයිති කරගන්න හදනවා. නමුත් හරි පුච්චාවේ නැතුන් සෝනට දැම්මොත් එහෙම පොළොව ASCII අඩි 6ක් ඇතුලේ වලේ දැම්මත් පණුව ටික කනවා. එහෙනම් මේකට අයිතිකාරයෝ ටිකක් වෙනම ඉන්නවා. කැනහිල්ලු හිවල්ලු ඊළඟට නරි උකුස්සෝ ගිජු ලිහිනියෝ පණුව මේකට අයිතිවාසිකම් කියන්නේ ඉන්නවා. අපිට අයිති නෑ. ඉතින් මේකට අයිතිකාරයෙක් ඉන්නවා නම් කොරෝනා හැදෙන්න කලින් අපෙන් අහන්න එපා අපි හැදෙන්නද කියලා. එයා ඇවිල්ලා මේකේ හැදෙනවා. ඇයි අයිතිකාරයෙක් නෑ? කොන් දෙකක්ම දනිස්කක්ම හැදෙනවා අපෙන් ඇහුවේ නෑ හැදෙන්නද කියලා. ඇයි අයිතිකාරයෙක් නෑ? පිළිකාවක් හැදෙනවා ඇතුලේ අපෙන් ඇහුවේ නෑ හැදෙන්නද කියලා. ඇයි අයිතිකාරයෙක් නෑ? අයිතිකාරයෙක් ඉන්නවා නම් අහලානේ කරන්නේ. අයිතිකාරයෙක් නෑ. පරතෝ ඉස්සර මිනිස්සු කිව්වේ පරයා කියලා. මේ ශරීරයටමයි නම. අනිත් අයට අයිති කෙනා. පරතෝ ඵලෝකතෝ කියන්නේ සිඳී විඳී යනවා. මේ ශරීරයේ සෑම අංශුවක්ම චප්ප කරන්න පුළුවන්. කුඩු කරන්න පුළුවන්. මේ ශරීරයේ චෝටි තැනක්වත් තියෙනවද කියලා බලන්න කුඩු කරන්න බැරි, තලන්න බැරි, චප්ප වෙන්නේ නැති. සිඳෙන්නේ බිඳෙන්නේ වෙනසෙන්නේ නැති මේ ශරීරයේ කුඩුපට්ටම් කරලා දාන්න පුළුවන් ඇහැට පේන්නේ නැති කොරෝනා වෛරසයට මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් මදුරුවාගේ තුඩට මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් සර්පයාගේ දත් දෙකට මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් පුංචි දෙයකින් ආයුධයකින් මේක සිඳින්න පුළුවන්. වසවිසකින් මේකේ රසායනික සංයුතිය වෙනස් කරලා විනාශ කරන්න පුළුවන්. තවත් කෙනෙකුට පොල්ලකින් ගහන්න පුළුවන්.
හෙලකින් පල්ලකින් තල්ලු කරපුම කුඩුපට්ටම් වෙනවා. වතුරේ ගහගෙන යනවා. ගිලෙනවා. සත්තු කනවා. මේ ඔක්කොම ඇඟටනේ තියෙන්නේ. සිඳී විඳී වෙනසී යනවා. පලෝකතෝ කියලා කියනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ. ඊළඟට මේ ශරීරයේ දිහා බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ ශුන්‍යතෝ. හිස් දෙයක් විදිහට බලන්න මේ කෙස් ටික මමද මගේද මගේ ආත්මයේද කියලා. දැන් මේ ශරීරයේ කෙස් ටිකක් කපලා ඉස්සරහින් තියලා බැලුවොත් එහෙම මේ කෙස්ද බලන්න තමන්ගේ නම බල්ලා මේ ආද කියලා. නෑ. එයා දැන් පොළොවට පස්සෙලා යනවා. එහෙනම් මේ ඇතුලේ තියෙන කෙස් ටිකටත් එහෙමයි. මේ විදිහට ශරීරයේ තියෙන කේසා ලෝමා නඛා දන්තා තචෝ මාංශන් නහරු මේ හැම කෑල්ලක්ම එළියට අරන් බලන්න තමන්ගේද කියලා. කෑලි 32ම තියලා බලන්න මේ හැම කිසිම තැනක මම කියලා කෙනෙක් ඉන්නවද කියලා. මේ බෙදලා බලනකොට මම කියලා එකක් නැහැ. මේ කෑලි ටික ඔක්කොම එකතු කරපු තැන එයා කියනවා මමලු. දැන් බිම ලොංගස් වැටිලා තියෙනවා. ඒ ලොංගස් වල තියෙනවද මෙයා ස්ත්‍රියක්ද පිරිමියෙක්ද එයාගේ නම තියෙනවද? ඒ වැටිච්ච එකක්වත් කවුරු හරි කියනවද මේ මම මගේ ආත්මය කියලා? මේක මේ හැමේ ඇලිලා තියෙද්දින් තමයි මෙයා මේක හිතුවේ. නියපොතු තියෙනවා කපලා දානවා වැටිච්ච ටික මම මගේ කියලා අල්ල ගන්නවද? එහෙනම් ඇයි මේ ඇතුලේ තියෙන ටික අල්ලගන්නේ? මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගත්තත් කුණප කොටාස 32ක් විදිහට ගත්තත් මම මගේ ආත්මය කියන දේෙන් හිස් අපිට ඕන විදිහට මේ කය තපවත්තන්න බෑ. ආන්නේ කාරණේ මේ ශරීරයට කියනවා ශුන්‍යතෝ කියලා. හිස් කියලා. ඊට පස්සේ පින්වතුනි අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ ඊළඟට අනාත්තතෝ අනාත්ම දෙයක් විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මේ ශරීරය දිහා බලන්න ඕන. ජීවිතේට එක දවසක්වත් මේවා කරලා බලන්න වෙනවත්නේ. මේ කිසිම දෙයක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. පින්වතුනි ලෙඩක් ඇදුනට මේ පස්සේ මේ ශරීරයේ වණයක් වගේ. කොහෙන් අත තිබ්බත් රිදෙනවා. කණ්ඩත් බෑ බොණ්ඩත් බෑ දුම් කනවා. කොච්චර දුකද වෙන්වත් මේ ශරීරය. නව දොරකින් අසුචි වැగిරෙන ගන්ධසාරේ තියෙන ශරීරයක් අපි පරිභෝග කරන්නේ. මෙහිම ශරීරයක් අපිට ලැබුණානේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි සඳුන් සුවඳ හමන සපුමල් සුවඳ විහිදී යන බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලී මිනා පූතිකායන දිත්තේන වක්කලී ඇයි මේ කුණුවේ නැගත් දිහා බලා ඉන්නේ. ඒ නිසා යම් දවසක අනුන්ගේ අසුචි නෙවෙයි තමන්ගේ ජරාව දිහා හිතෙන් බැලුවොත් තමන්ගේ ශරීරේ එදාට මේ රාග ගින්න නිවෙනවා. එදාට මේ රාග ගින්න නිවෙනවා. තමනුත් මෙහෙම ජරාවටපත් වී ගඳ ගගා ඉන්න ශරීරය දැන් බලන්න පින්වතුනි ප්‍රනීතව සුවඳට හදන කෑමේ තේ සුවඳ හමහමා තියෙද්දින් කණ්ඩ ගත්තට පස්සේ අනනකොටම ජරා වෙනවා. ඊට පස්සේ ඒව කනකොට මෙහින් හොටු වෙනවා. මෙහින් දාඩිය දානවා. දාඩිය දදා හොටු පෙරපෙරානේ මිනිස්සු කන්නේ. ඊට පස්සේ එහෙමත් කාලා ඔන්න හොඳට කාලා අවසානයේ මේක දිරවලා යනකොට කාටවත් පේන්නේ නැතුව මේ වැසිකිලි ගිහිල්ලා නහය වහගෙන දාලා එන්නේ. ඇයි දැන් ඒ වෙලාවට අර බාහිරව තිබ්බ ආහාරේ මේ ඇඟට දම්පු ගමම අසුචි වුණානේ. එතකොට මේ ඇතුලේ මේක ආයතනයක් මේ ශරීරයේ ආයතන මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය තමයි මේක අසුචි කරනවා. මේක තමයි අසුචි නිපදවන ආයතනය. අපි පිරිසිදු වතුර ටිකක්නේ අපි බොන්නේ. මේ ආයතනේ නිපදවනවා දාඩිය නැමැති ජරාව උපදිනවා.
මුත්‍රා නැමැති ජරාව උපද්දවනවා. ලේස් හැරව නැමැති ජරාව උපද්දවනවා. ලේස් හැරව ටික අතට ගාගෙන බලන්න කොච්චර ජරයිද කියලා. තවත් කෙනෙක්ගේ ලේස් හැරව ටික බිම වැටුණාට පස්සේ බලන්න පුළුවන්ද කියලා. සමහර අය ලේ දකින්නට කලන්ත දාලා වැටෙනවා. ඇයි මේකෙන් නිපදෙව්වා ඇතුලේ? මේ ප්‍රණීතව කාපු කෑමක් විනාඩි 5කින් ආයෙ වැමනේ ගියොත් කොහොමද තියෙන්නේ කියලා බලන්න. තප්පරයට මෙයා ක්‍රියාත්මක වෙනවනේ අසුචි නිපදවන්න. මේ ආයතනේ හොඳට තින්ත ගන්නවා කට්ටිය. ලස්සන බෝඩ් දානවා. ඒ වගේ තමයි අපි ඇඟ සරසා හිටපු එක. සරසන්න එපා කියලා කියනව නෙවෙයි. ඇත්ත දකින්න. ඔබට හිතෙන්නේ කොහොමද මෙහෙම ඇත්ත දැක්කොත් එහෙම මොකක් වෙයිද? මේ විදිහට කල්පනා කරනකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත හිත එකඟ වෙලා පළවෙනි ධානය උපදිනවා. ඇත්ත කල්පනාවෙන් වෙන්න ප්‍රීතියයි සැපයයි උපදිනවා. මේ මෝණු එල්ලිලා බෙරි වෙලා තියෙනව නෙවෙයි. ඒ කියන්නේ ඒ මෝසලකම. ඒක නෙවෙයි. සත්‍ය දකින්න කෙනාගේ මෝණනේ ගොඩාක් ප්‍රේමනාප. මේ තුන් ලෝකෙම දෙවියන් බඹුන් අතර ලස්සනම මෝණ තිබ්බේ මුව මඩල බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ශාරීරිය දැක්ක කෙනා. මේ ලෝකේ ලස්සනම මෝණ තියෙන රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලානේ සත්‍ය දැක්ක කෙනා. නව දොරකින් අසුචි වැగిරෙන මේ ශරීරය මුට්ටියක ලොකු කුඩා සිදුරු තියෙන මුට්ටියකට කුණු මස් පුරවලා තියෙන මුට්ටියක් වගේ ඇඟ ගැන හිතපු සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද කිනිහිරියා මලේ පාටින් බබලන උත්තමයා. ඒ නිසා මේ සත්‍ය කල්පනා කරනකොට නිකං මූසල වී කියලා හිතන්න එපා. සුන්දර වෙනවා. හිතවල පෙරේතකම් අඩු වෙලා යනවා. මේ ඇඟවල් ඇතිල්ලෙනකොට මේ ජරාවක් මොකටද බලන්නේ කියලා හිතෙනවා. කාම ආසාව හිතෙන් අයින් වෙලා යනවා. එයාගේ හිත සංසිඳෙනවා. තමන්ගේ ඇඟ පිළිකුල්. තමන්ගේ පිළිකුල් ඇඟ තවත් පිළිකුල් ඇඟකට කිට්ටු කරන්න මේ එයාගේ හිතේ තියෙන පෙරේතකම නැති වෙනවා. මේ සැරව ගෙඩියක් වගේ තියෙන මේ ශරීරේ තවත් සැරව ගෙඩියකට ස්පර්ශ කරන්නේ කොහොමද කියලා හිතෙනවා. නව දොරකින් අසුචි වැగిරෙන මේ ශරීරේ තවත් නව දොරකින් අසුචි වැగిරෙන වැසිකිළියක් පිටිපස්සේ යන්නේ මොකටද කියලා හිතෙනවා. වැළඳ ගන්නේ මොකටද කියලා හිතෙනවා. ලෙව කන්නේ මොකටද කියලා හිතෙනවා. එයාගේ හිතෙන් අනාචාරය නැති වෙනවා. පාපී අදහස් නැති වෙනවා. වැදගත් මිනිස්සු බිහි වෙනවා. අනිත් අය අත ගගානේ ඔයා කොහොමද කියලා කියනකොට හිතේ තියෙන චී මොනවද මේ මිනිස්සු මේ ඇඟවල් එක්ක මේ වැදගත් දෙයක් කතා කරන්නේ නැහැ කියලා. එතකොට යාර ලෝකෙම පේනවා හිස්සු ලෝකයක්. අර්ථයක් නැති ලෝකයක්. මොලාවක් පිටිපස්සේ යන ලෝකයක්. යාර ශ්‍රද්ධාවක් උපදිනවා මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණ නිසා. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ලැබුණ නිසා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ලැබිච්ච නිසා ලෝකයක් වසංග වෙලා තිබ්බ දෙයක ඇත්ත මට දකින්න ලැබුණා. ඇත්ත මට දකින්න ලැබුණා කියලා. ඒ අවබෝධයෙන්ම තිසරණ සරණ යනවා. එතකොට එයාට මේකෙන් නිදහස් වෙන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. මේ සුරා සූදුවෙන් වළකිනවා. පංචශීල රකිනවා. බුදු ගුණ හිතනවා, දන් ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා, පිළිදී තම්පුදනවා, සෑය බෝධිය විහෙර වඳිනවා. ඊළඟට ජීවිතය අවබෝධ කරවන ධර්මයේ නිතර නිතර හිතන්න ගන්නවා. ජීවිතය අවබෝධ කරන ධර්මයේ නිතර නිතර හිතන්න ගන්නවා. ආන්න එතකොට එයාට තමන්ගේ ජීවිතය ගැන යම් අවබෝධයක් කරා යන්න පුළුවන්. අනේ පින්වතුනි අපේ ආච්චිලා සීයලා මැරුණේ මේ මොකක්වත් නොදැන. සමහර දෙමව්පියන්වත් මේවා හිතන්න පුළුවන් වේද දන්නේ. ඔයාලා එහෙම මැරෙන්න එපා. පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. මේක පොඩ්ඩක් හරි කල්පනා කරලා තියන්න. මැරෙන වෙලාවට ලෙඩ ඇඳේ වේදනාව දෙනකොට අනේ ඇත්ත නේනම් මේක අනුන්ට අයිති දෙයක් නේද? මේ මුළු ශරීරයම ලෙඩක් නේද? ආබාධයක් නේද? අනිත්‍ය දෙයක් නේද?
අනාත්ම දෙයක් නේද කියලා ඇත්ත හිතා මැරෙන්න පුළුවන් පින්වත්නි. මිනිස්සු හිතන්නේ ඇයි මට මෙහෙම වුනේ? ඇයි මගේ ඇඟ රිදෙන්නේ? ඇයි මගේ ඇඟ වේදනා දෙන්නේ කියලා. ඇයි හිතලා නැහැ. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ පරතෝ පලෝකතෝ හිතලා නැහැ අර කියපු ටික. ඒව ටික හිතලා තිබ්බනම් මැරෙන වෙලාවෙ හිතෙන්නේ ඇත්ත. මේක වනයක් වගේ. හරි. මේක මහා දුකක්. හරි. මේක මහා රෝගයක්. හරි. මේක අනිත්‍ය දෙයක්. හරි. මේක අනාත්ම දෙයක්. හරි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්තක් කියලා හිතාගෙන මැරෙනවා. කොහොමද වෙනස? මේ ලෝකෙ මිනිස්සු මැරෙන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලාගෙන. උත්තරයක් නැතුව මැරෙනවා. ඔබ උත්තරේ හරි කියලා හිතාගෙන මැරෙනවා. අන්න වෙනස. ඒ නිසා රෝග ව්‍යසන වලින් ලෝකේ විනාශයටපත් වී යනවා. කරන්න දෙයක් නැහැ. කොරෝනා වසංගතයෙන් ලෝකේ වැළඳ ගත්තා. බිය තැති ගැනීම වලින් මිනිස්සු තැති ගන්නවා. මරණය මිනිසුන්ට පේන්න වෙනවා. ඉතින් මේවා ඉදිරියේ අපි කොහොම පැනලා යන්නද? කොහොම පැනලා යන්නද පින්වතුනි? දැන්වත් ඇත්ත හිතමු. මොහොතක් හරි ඇත්ත හිතමු. ඉතින් ඒ නිසා අපි කාටත් ඔබටත් මටත් අපි කාටත් කයේ යථා ස්වභාවයම අවබෝධ වීමට මේ ධර්ම ශ්‍රවණානිසංස පින හේතු වාසනා වේවා කියලා අපි ඔබට පින් පමුණවනවා, සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ ඉල්පොම් පොහොය දවසේ උතුම් ධර්ම දේශනාව සඳහා අසංක රාජපක්ෂ, සසිනි වීරකෝන්, නිකිනි රාජපක්ෂ, ආර්ය දහං රාජපක්ෂ යන පින්වත් පිරිස, ඒ වගේම ඉඹුල්ගස් දිනිය පුරාණ හෙළවෙද ගෙදර පදිංචි පින්වත් එච්.ආර්. ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහත්මයා තුළු ඥාති පිරිස එකතු වෙලා ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්වතුන්ට අදට අවශ්‍ය රැස් කරගත් අප්‍රමාණ පින් බලෙන් කයි යථා ස්වභාවය අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා මුලින්ම පින් පමුණවනවා. ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම ශ්‍රවණානිසංස පින් බලෙන් අපි සිත ප්‍රාර්ථනා කරමු උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ තියෙන සත්‍ය ආනුභාව බලෙන් ඒකාන්තයෙන්ම මේ රටෙත් පිට රටවල් වලත් කොරෝනා වෛරසයෙන් රෝගාතුර සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, ඉක්මන් සුවය ලබත්වා. ඒ වගේම මේ වසංගත ව්‍යසනය ඉක්මනින්ම මේ රටින්, මේ ලෝකෙන් තුරන් වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. සියලු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මීට මාස 3කට පෙර මිය ගිය අගෝස්තු 24 වෙනිදා මිය පරලෝකීය කේ.එන්. නාමවති අත්තම්මාට මේ පින් අනුමෝදන් වේවා, පරලෝ සැපේ වේවා. ඒ වගේම 2012 පෙබරවාරි මාස 3 වෙනි දින මිය පරලෝකීය W.A.D. පියදාස ලොකු වෙද මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය කේ.පී. පොඩි අප්පුහාමි සීයාට, එච්.ආර්. හීම්බණ්ඩා සීයාට, ඒ වගේ එම්.ජී.ආර්. පොඩි නෝනා කිරියම්මාට, ඩී.එම්. සෝමාවතී කිරියම්මාට, ජේ.එම්.ඒ. අබේසිංහ අත්තාට, සාදිරිස් අප්පු අත්තාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අසංක රාජපක්ෂ මහත්මයා ඇතුළු පවුලේ සියලුම පින්වතුන් නමින් උදව් කරපු අය නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් පමුණවනවා. මේ ගිය සියලු ඥාතීන්ට පරලෝ සැපේ වේවා. ඒ වගේම පින්වතුනි, අපිට ජීවිතය ගැන, අපේ කය ගැන මොහොතක්වත් මෙහෙම හිතන්න අපිට ලැබෙන්නේ නැහැ. අපිට මහමෙවුනාවෙන් ධර්මය ඇහුන්නේ නැත්තම්. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පරම පිවිතුරු මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට විවර කළා. ඒ නිසා හිස් අතින් මැරෙන්නේ නැතුව, අසත්‍ය ගොඩේ මැරෙන්නේ නැතුව, අඳුරෙන් මුලා වෙලා මැරෙන්නේ නැතුව ජීවිතය ගැන මොහොතක් හරි අපිට හිතන්න අවස්ථාව පාදලා දුන්නා මේ ධර්මයේ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ.
ඒ නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් කයේ යථා ස්වභාවයම අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම ඒ දායකත්වයේ දරුවේ පින්වතුන් සියලු දෙනාටත් ඒ වගේම අසංක රාජපක්ෂ මහත්මයා නමින් සුජීවත්ව සිටින දෙමව්පියන්ට, බිරිඳට, දූ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, කලණ මිත්‍රයන් ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවත් ධර්මාබෝධයටත් මේ පින් හේතු වාසනාම වේවා. 2020 සැප්තැම්බර් මාස 24 වෙනි දින ජන්මදිනය සමරන ධනෝද්‍රී අමාශාක්‍ය දියණියට සහ ධනේසා ජයකොඩි බිරිඳට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ශාසනයේ පිහිටත් සැලසේවා කියලා පින් පමුණවනවා. සුජීවත්ව සිටින එච්.ආර්. ප්‍රේමරත්න පියාණන්ට, කේ කාන්ති රණසිංහ මෑණියන්ට, ජේ.එම්.ඒ.යු. පත්ම කුමාර පියාණන්ට, චන්ද්‍රා කුමාරි මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඉඹුල්ගස් දෙනිය පුරාණ හෙළවෙද ගෙදරේ ප්‍රතිකාර ලබා ගන්නා සහ ලබාගත් සියලුම රෝගීන්ටත් සියලු යහපත නිදුක් නිරෝගී සුවපත් භාවයෙන්ම සැලසේවා කියලා පින් පමුණවනවා. ඉතින් ඒ සියලු දෙනාටත් අද ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් අපි හැදු වැඩු දෙමව්පියන්ටත් අකුරු කරූ ගුරුවරුන්ටත් ඥාතීන්ටත් සියලු දෙනාට පින් සිදු වේවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ කාර්යමල්ලී සියලු දෙනාට පින් සිදු වේවා. ඒ වගේම අද වාගේ දවසක පිරිනිවන් පාවා දාල සාරිපුත්ත මහරහතන් වහන්සේ යන්සේ කය ගැන අවබෝධ කළසේක්ද අපිටත් ඒ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නම මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.